ඕ අයක් විතර ඇවිල්ලා ඉන්නවා තව ඉදිරියට සහභාගී වෙයි කියලා හිතමු. අපි පන්තියට පටන් ගමු. හැමෝටම ලැබූ 2021 අවුරුද්ද තාමත්ම සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු අංක 1 2 සෞඛ්‍ය තත්ත්වය ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි අපේ පාඩමට යන් අපි ගිය සතියේ හම්බුනේ නැහැ. මොකද ගිය සතියේ අපිට හම්බෙන්න අවස්ථාව තිබුණේ නැත්තේ අපි IBSL එකේ පන්ති පැවැත්තුන්නේ නැහැ ගිය සතියේ ස්නත්තල් සතියන්තයේ හින්දා සමාවෙන්න නැවත අපි හම්බ වෙන්නේ අපේ පාඩමේ ඉතුරු කොටස කරගෙන අපි පහුගිය සති කිහිපය ඇතුළත සාකච්ඡා කරමින් හිටියා සංවර්ධන මූල්‍ය කියන විෂයේ සූත්‍ර මූල්‍ය කියන පාඩමේ පළවෙනි සංකල්ප ටික සාකච්ඡා කරලා ඊට පස්සේ ඒකට අදාළ විභාග ප්‍රශ්න යම් ප්‍රමාණයක් අපි දැක්කලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න උත්සාහ කරා. දැන් අපි යන්නේ අද යන්නේ එතනින් ඉස්සරහට තවත් සූත්‍ර මූල්‍ය වල සම්බන්ධයෙන් මොනවා හරි විභාගයට වැදගත් වෙන විභාගය සඳහා ප්‍රශ්නයකට ඉදිරිපත් වෙයි කියලා හිතන තවත් කරුණු කීපයක් සාකච්ඡා කරලා වැදගත්ම දේ අදත් අපි විභාග ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොහොමද විභාග ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ උත්තරයක් සූදානම් කරන්න කියලා. හොඳයි. දැන් පන්තියට සහභාගී වෙලා ඉන්න දරුවෝ ටික මට පේනවා කියන එක තහවුරු කරපු නිසා අපි කෙලින්ම මේ අපේ ප්‍රසන්ටේෂන් එකට යමු. පුතේ මේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවද? ඔයගොල්ලන්ට කලින් ලැබෙනවද? නැත්නම් මේ මම ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක දානකොටද පේන්නේ? කොහොමද තහවුරු කරන්න පුතේ කවුරු හරි? කලින් ලැබෙනවද පුතේ? කොහොමද දරුවෝ? කවුරු පුතේ මට තහවුරු කරන්න? මම ඇහෙනවද? කොහොමද කියලා? මම ඇහෙනවද? තහවුරු කරන්න? හරි. දුලිප් පුතා ඔයා මම ඇහෙන බව තහවුරු කරපු නිසා මම ප්‍රසන්ටේෂන් එක ලැබුණා කියලා හිතාගෙන ඉස්සරහට යන්නම්. ලැබුණයි කියලා අදහසින් අපි ප්‍රසන්ටේෂන් එකේ මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අද? ඒ තමයි වැදගත් තව මාතෘකාවක්. ග්‍රාමීන් ක්‍රමය ගැන ශුද්‍ර මූල්‍ය පිළිබඳව තියෙන තාම වැදගත් ප්‍රායෝගිකව අත්දැක බලලා සාර්ථක වෙච්ච ක්‍රියාත්මක කරලා අද වෙනකොට ලෝකේ රටවල් විශාල සංඛ්‍යාවක් ලංකාවත් ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක පාවිච්චි කරන ග්‍රාමීන් ක්‍රමය ගැන යම් අදහසක් තියෙනට ඕන දරුවන්ට. මොකද ඒ අදහස වැදගත් ඔයගලන්ට. මොකද විභාගයේදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න ඉඩකඩ තියෙන නිසා. ඉතිහාසය මොකද්ද? කාලීන වැදගත්කම මොකද්ද? මේ ක්‍රමය සාර්ථක වෙන්න මොනවද බලපාපු හේතු සහ මේකේ මොනවා හරි වැදගත් ලක්ෂණ තියෙනවද අපිට අපේ විභාගයේදී ලියා ගන්න ප්‍රශ්නයකට උත්තර ලියන්න අවශ්‍ය වෙන. හොඳයි. ඒ අදහසින් මම මේ සම්බන්ධයෙන් තියෙන මේ ටියුට් එක පේනවද කියලා පැහැදිලි කරලා මට තහවුරු කරන්න. අවුරු දරුවෙක් මයික් එක ඔන් කරලා කියන්න පුතේ. ටියුට් එක පේනවද? ඔව් සර් පේනවා. right හොඳයි thank you. හරි. ග්‍රාමීන් ක්‍රමය. අපි බොහෝ සූත්‍ර මූල ක්‍රම වෙන්න මේකත් අත්දැක බලපු ක්‍රමයක්. පළවෙනි වාක්‍යයෙන් කියන්නේ මේක අත්දැක බැලීම. මේක මම පුංචි ඉතිහාසයේ වාක්‍ය දෙකක් තුනක් කියන 1976 දී බංග්ලාදේශයේ චිතගොං විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හිටියා මහාචාර්ය මොහමඩ් යුනුස් කියලා. එතුමාගේ විශ්වවිද්‍යාලයේ තමන්ගේ ගොඩනැගිල්ල ඉඳලා බලනකොට විශ්වවිද්‍යාලයේ තාපයෙන් එහා පැත්තේ එතුමාට පේනවා දුප්පත් මිනිස්සු ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා පේනවා. තාම දරිද්‍රතාවය අධිකයි. මෙයා ඒක දකින්න එතෙන්ද පයින් ගිහින් මේ ප්‍රදේශය ඇවිදලා බලපුවම පේනවා මේ මිනිස්සු බොහෝ විට යැපීම අරමුණු කරගෙන ඉතාමත්ම ප්‍රාථමික ඉතාමත්ම සරල දේවල් එක්ක ගැටෙන සහ මිනිස්සු යාචකයෝ විදිහට හිඟන්න විදිහට නැත්තම් යදින්න විදිහට වැඩ කරනවා. මේක දැකපුවම මොකට හිතෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න යනවා. මේ අයව මේ චක්‍රයෙන් අයින් කරන්න ඕන.
යමක් ලැබෙනවා ඒකෙන් යැපෙනවා ඊට පස්සේ නැවත ආය ඒ හිටපු තැනටම යනවා අන්න ඔය චක්‍රයෙන් අයින් කරලා මේකට ඇතුළට එයාට ප්‍රාග්ධනයක් මූලධනයක් එන්නට ඕනේ. එතකොට මේ මූලධනය ලැබුණාම එයාට මේ චක්‍රයේ ආයේ තව කෙනෙක් මත යැපෙන්නට ඕනේ නැහැ. ප්‍රාග්ධනයක් හැදෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා අදහසක් එනවා. ඒ අනුව එයාගේ අතින් තමන්ගේ අතින් 1976 වගේ අවුරුද්දක මට විසිබව මතක හැටියට ඩොලර් 25ක විතර වටිනාකමක් තියෙන ඒ කාලේ හැටියට මුදලක් මේකට යොදවලා ක්‍රමයක් පටන් ගන්නවා. මොකද ඒ වෙනකොට දෙවෙනි වාක්‍යයෙන් කියනවා වගේ රාජ්‍යාංශයේ පවා දුගී බව හා ඊට සම්බන්ධ විරුද්ධ නිරාකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙලක් නැතුව හිටියේ. එයාටත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ විධිමත් වැඩපිළිවෙල. ඉතින් යූනුස්ගේ අදහස වුණේ දුප්පත් ක්‍රම නැති කිරීමට නම් ණය දෙන්න මුද්‍රණය දෙන්න ඕන, මූල්‍ය සේවාවන් දෙන්න ඕන, තාක්ෂණය දෙන්න ඕන ජන කොටස් වලට යන්න ඕන. මේක මේ මිනිස්සු කීයක් හරි කනවා ජීවත් වෙනවා ආයෙක හොයන්න යනවා මේ ක්‍රමය නෙවෙයි මේක ඇතුළට මේ අයගේ තියෙන හැකියාවන් පාවිච්චි කරලා යම්කිසි ආර්ථික යන්ත්‍රණයක් හදන්න ඕන කියලා හිතලා තමයි මේ ක්‍රමයට එන්නේ. එහෙම ලොකුවට මේක වර්ධනය කරන ලොකු අදහසක් පිළිබඳව තිබුණා නෙවෙයි අත්හදා බැලීමක් විදිහට තමන්ගේ දැනුම යොදා ගන්න කරපු අවස්ථාවක්. එතකොට ඒ අනුව තමන්ම ස්ථාපනය තමන්ටම දරා ගන්න පුළුවන් ව්‍යාපාරයක් සෑහෙන කාලයක් තිස්සේ කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයකට මිනිස්සු ගෙනියන්න ඕනේ. චූටි පුංචි මිනිස්සුම තමන්ට හැමදාම කරගෙන යන්න යම් කිසි දෙයකට යන්නකොට ඒකට ඕන කරන මුදල් ඒකට ඕන කරන දැනුම ඒකට ඕන කරන යම් කිසි තාක්ෂණයක් තියෙනවා නම් අන්න එක දෙන්නට ඕනේ කියලා මේ අදහසක් ඇති කරගන්න. අද වෙනකොට හැබැයි මේ කොච්චර සාර්ථක වුණාද කියලා කියනවා නම් ග්‍රාමීණ ක්‍රමය රටවල් 150ක විතර මේ ග්‍රාමීණ කියන සංකල්පයම පාවිච්චි කරනවා. මොනවද මේ සංකල්පයේ තියෙන සාධනීය ලක්ෂණ? ග්‍රාමීණ ක්‍රමය තමයි පළවෙනියටම පිළිගන්නේ මුලින්ම පිළිගන්නේ ණය ලබාගෙන හෝ ආකාරය අරගෙන ආර්ථික වර්ධනය ලබා ගන්නවා කියන එක මානව අයිතියක්. මිනිස්සු ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන එක මානව අයිතිවාසිකමක් කියලා පිළිගන්නවා. අපිට මිනිස්සෙක් ආර්ථිකයේ ඉහළ මට්ටමකට එන්නේ අයිතියක් කියන එක පිළිගන්නවා. ඒ සඳහා සුරැකුම් ඇතුව හෝ නැතුව හෝ කලින් ගිය සතියක කතා කරා මූල්‍ය අන්තර්ගත කරන මේ සිස්ටම් එක ඇතුළට එන එක ඉඩ ලබා දෙන්න ඕන කියන පිළිගැනීමක් කියලා. දැන් මට මෙතන පන්තියේ තව දරුවෝ සහභාගී වෙලා ඉන්නවා නම් දැන් ඔයගොල්ලන්ට මම මේ කියන්නේ ඇහෙනවද? පුතේ ඇහෙනවද මාව? මම හිතන්නේ මගේ පැත්තේ ඩිස්ටර්බන්ස් එකක් ආවද කොහෙද ඔයගොල්ලන්ට? දරුවෝ තහවුරු කරන්න මට මයික් එක ඔන් කළා. පුතේ මාව ඇහෙනවද? හරි. Thank you. හරි. එතකොට ආර්ථික වර්ධනය ලබා ගැනීමේ මතක ඇති ඕගොල්ලෝ මම සාකච්ඡා කරා ගිය සැරේ සාකච්ඡා කරනකොට කිව්වා ආර්ථික වර්ධනය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තාව මූලික කොට සැලකනවා. මේක ඔළුවේ හොඳට තියෙන්න ඕනේ මේ විභාගෙට උත්තර දෙන්න. කාන්තාව මූලික කොට සැලකනවා. අභාග්‍ය සම්පන්න ඉරණම් වලට වැඩිපුර ගොදුරු වෙන්නේ කාන්තාවන් සහ ළමයි. වැඩිපුරම දුප්පත්කමෙන් බලපෑමට ලක් වෙන්නේ කාන්තාව සහ ළමයි. ඒ නිසා කාන්තාව බල ගැනීම empowering කාන්තාව බල ගැනීම දරිද්‍රතාවය අවසන් කිරීමට හෝ ඒ පාලනය කිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා කියලා මේකෙන් තමයි පටන් ගැනීම පිළිගන්න පටන් ගන්න. ග්‍රාමීණ ක්‍රමය තමයි කියන්නේ කාන්තාව මූලික කොටගෙන පටන් ගත්තොත් දුප්පත්කම නැති කරන්න ඒක විශාල ඉඩකඩක් ලැබෙනවා කියලා. ඒතකොට ණය ගන්න අයිතියක් තියෙනවා කියන එක පිළිගන්නවා. කාන්තාව මූලික කොටගෙන ක්‍රියාත්මක විය යුතුයි කියන එක පිළිගන්න එක ලක්ෂණයක්. දුගී ජනතාව ණය ලබා ගැනීමට තරම් සුදුසු නොවන බවට ඇත්තේ දුර්මතයක්. දුප්පත් මිනිස්සුන්ට ණය ගන්න බෑ කියලා දුර්මතයක්. මේක ලංකාවෙත් තියෙනවා. මේක ලංකාවේ බැංකුවල තියෙන එකක්. අපි වැඩ කරන බැංකුවල තියෙන මිනිස්සු දුප්පත් වුණාම ණය ගන්න බෑ කියන අදහසක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අපේ සාමාන්‍ය ක්‍රමය ඇතුලේ මිනිස්සු සල්ලි ගත්තට පස්සේ ඒකෙන් යැපිලා ඒක විනාශ කරන එක ඉවර වෙනවා. එතෙන්ද මිනිස්සුන්ව තල්ලු වෙලා තියෙනවා. නමුත් එහෙම සංකල්පයක් නෙවෙයි තියෙන්නේ. ඒක නෙවෙයි මිනිස්සු සල්ලි අරගෙන දුප්පත් අයට ණය අරගෙන ගෙවන්න පුළුවන් කියන පිළිගැනීමට මේ ක්‍රමයේ මූලිකව ලක්ෂණ. ඒක පිළිගත්තට පස්සේ තමයි මේක කරන්න ලේසි වෙන්නේ කියන එක ඒ අය ඊළඟට දුගී ජනතාව කණ්ඩායම් ලෙස ණය ලබා ගැනීම වඩාත් ප්‍රායෝගික බව පිළිගන්නවා සහ කණ්ඩායමේ එකිනෙකාට වග කියනවා. මේ ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන කණ්ඩායම් ණය කියන ඕට. ග්‍රාමීණ ක්‍රමයෙන් තමයි කණ්ඩායම් ණය කියන සංකල්පය පිළිබඳව හරියටම ස්ථාපනය කරලා පෙන්නන්නේ. කණ්ඩායමක් හදනවා.
කණ්ඩායමේ 5 දෙනෙක් විතර ඉන්නවා කියලා හිතන්න උදාහරණ. එකිනෙකාට මෙයාට මේ 4 දෙනා, මෙයාට මේ 4 දෙනා ආදී වශයෙන් එකිනෙකාට අප වෙනවා. එකිනෙකාට වග කියනවා කියන සංකල්පය හැදෙන්නේ ග්‍රාමීණ ක්‍රමයට. මේ ටික ඔළුවට දාගන්න. මොකද මේවා තමයි විභාගයේදී ප්‍රශ්නයක් ඇදිලි ඉදිරිපත් වෙන්නේ. ග්‍රාමීණ ක්‍රමයේ සාධනීය ලක්ෂණ ලෙස ඔබ දකින්නේ මොනවද? නැත්නම් ලක්ෂණ 3ක් ලියන්න, 4ක් ලියන්න. කීවොත් අන්න 1 2 3 4 විදිහට ලියන්න පුළුවන් නෙමෙයි. මොනවද අපි කිව්වේ? වෙන එක තමයි ණය ලබා ගැනීම අයිතියක්. අයිතියක් තියෙනවා. දෙවෙනි එක කාන්තාව මූලික කොටගෙන. මොකද කාන්තාව බලගන්නුවොත් දරිද්‍රතාවය අවසන් කරන්න පුළුවන් කියලා පිළිගන්නේ. තුන්වෙනි එක දුගී ජනතාව ණය ලබා ගැනීමට සුදුසුයි. සුදුසු නැහැ කියන තියෙන එක දුර්මතයක්, වරදක්. හතරවෙනි එක කණ්ඩායම් වශයෙන් ණය ගැනීම ප්‍රායෝගිකයි කියන. පස්වෙනි එක ණය ආපසු ගෙවීම සඳහා වඩා ප්‍රායෝගික මුදල් ප්‍රවාහ හඳුනාගෙන ඊට කැළපෙන කාල සීමාව තෝරගන්න. ග්‍රාමීණ ක්‍රමය තමයි පාරම්පරිකව බොහොම සාම්ප්‍රදායිකව මාස් පතා ගෙවන්න, කාර්කූපට ගෙවන්න කියනවට වඩා මිනිස්සුන්ට සල්ලි එන්නේ කොහොමද? සතිපතා එනවා නම් සතිපතා ගෙවන්න. දිනපතා එනවා නම් දිනපතා ගෙවන්න. මාස් පතා හම්බෙනවා නම් මාස් පතා ගෙවන්න ආදී වශයෙන් මුදල් ප්‍රවාහයට ගැළපෙන පරිදි ණය ගෙවන්න ආකෘතියක් හදන්න පුළුවන් කියන එක පිළිගන්න. කෑෂ් ෆ්ලෝ බේස් ලෙන්ඩින් කියන එකට මූලිකවට අද පදනමක් වැටෙනවා ග්‍රාමීණ ක්‍රමය හරහා. දැන් අපේ ලංකාවේ තියෙන එක ඔයගොල්ලෝ දන්නවා අපි මිනිස්සු මොන විදියට සල්ලි හම්බ කරත් අපේ ඔළුවේ තියෙන එකක් තමයි මාස්පතා ගෙවන්න. මොකද අපි හිතාගෙන ඉන්නවා ණය ගෙවන්න ඕන මාස්පතා කියලා. එහෙම එකක් නැහැ. මුදල් එන චක්‍රයක් තියෙනවා. මුදල් එන ක්‍රමයක්. මුදල් ඉහළ වැඩි වෙනවා අඩු වෙන චක්‍රයක් තියෙනවා. මේ මුදල් වැඩි වෙන එහෙම නැත්නම් මුදල් ලැබෙනකොට තමයි ණය ගෙවි යුත්තේ. සමහරවිට ඒක දිනපතා, සමහරවිට සතිපතා, සමහරවිට සති දෙකකට වතාවක්. එහෙම වෙන්න පුළුවන්. මේක තෝරගන්නේ ග්‍රාමීණ ක්‍රමේ තව වැදගත් ලක්ෂණයක්. ණය ගෙවන ප්‍රමාණය මත තවදුරටත් ණය ලබා දිය යුතු බව. ණය ගෙවන නිමා කරාට පස්සේ ව්‍යාපාරික වශයෙන් වර්ධනය වෙන්න තවදුරටත් ප්‍රාග්ධනය සැපීමට උදව් කරන්න ඕනේ කියන මේ ක්‍රමය පිළිගන්න. ඒකට තමයි ඔය කණ්ඩායම් වල චක්‍රීය ණය ක්‍රමයන් හැදෙන්නේ. මේ ක්‍රමයේ මූලික ලක්ෂණයක් වඩපත් වෙනවා. ඊළඟට කණ්ඩායමක එකමුතු බව මත සමාජ ගෞරවය ලබා ගත යුතුයි. ග්‍රාමීණ ක්‍රමේ තව ටිකක් වැඩිපුර කියවන්න ඕන පුතේකට මේක කියනවා. ග්‍රාමීණ ක්‍රමයෙන් කරපු දෙයක් තමයි මිනිස්සු කණ්ඩායමක් විදිහට ගොනුගත කරාට පස්සේ ඒ අයට ඒ හරහා සමාජ ගෞරවයක් ලැබෙනවා. යුනිට් එකක් නැත්නම් ටීම් එකක් කියන සංකල්පය. ග්‍රාමීණ ක්‍රමය ගැන කියවලා බලපුවහම පේනවා ග්‍රාමීණ සමිති බංග්ලාදේශ සමාජ ක්‍රමය ඇතුලේ බොහොම ශක්තිමත්යි. අපි ග්‍රාමීණ සංගමයක්. අපි ග්‍රාමීණ කණ්ඩායමක් කියන එකට සමාජයේ ගැනීමක් තියෙනවා. මේක ලංකාවේ සමහර කොටස් අත්දැක බලලා තියෙනවා. නමුත් සාර්ථක වුණායි කියලා කියන්න බැහැ ලංකාවේ. ලංකාවේ කණ්ඩායම් ක්‍රමය පවා ඒතරම සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල සාර්ථක වෙලා තියෙනවා. ඒක කණ්ඩායම මත සමාජ ගෞරවය ලැබෙනවා කියන එක ලබා ගන්න පුළුවන්, ලබාගත යුතුයි කියන එක මේ ග්‍රාමීණ ක්‍රමයේ ඉතාම සාධනීය ලක්ෂණයක්. වැදගත් ලක්ෂණයක්. ග්‍රාමීය හා දුගී ජනතාවට තාක්ෂණය ලබා දිය යුතු බව පිළිගන්න. මිනිසුන්ට තාක්ෂණය යම් වේ තාක්ෂණය කියන්නේ යන්ත්‍ර සූත්‍රම වෙන්න අවශ්‍ය නැහැ, පරිගණක නෙවෙයි. සමහර වෙලාවට ඊට වඩා සරල තාක්ෂණය. සමහරලාට මේ ග්‍රාමීණ ක්‍රමයේ තියෙන එක උදාහරණයක් කමියුනිටි පොන්ඩ් නැත්නම් සමාජ ඒකකවලට එක නිර්දීය කක්ෂ කර්මාන්තය සඳහා එක තැනක්. සමහරවිට එක නිර්දීය මත්ස්‍ය වගා කරන්න පුළුවන් එක ස්ථානයක්, ඒක කමියුනිටි එකට ඒක දෙන්නේ ඒ කණ්ඩායමට. ඒ සමාජ කණ්ඩායමට. ඒක දීලා මොකද කරන්නේ? වෙනදට වඩා වෙනස් මිලදී මාළු හදන එක ගැන උගන්වනවා. ස්වභාවිකව හැදෙන මාළු ටික ලුවස්සන්න ගන්නවා නෙවෙයි. ඒ වෙනුවට තවදුරටත් වර්ධනය කරලා ආහාර දීලා මේක ව්‍යාපාරික වශයෙන් ඉදිරියට ගන්න පුළුවන් කියන එක. ඊළඟට ඒක ඉතා හොඳ උදාහරණයක් තියෙනවා ග්‍රාමීණ ක්‍රමේ කූඩ වේන එක. ඔබ දැකලා තියෙන අර බටපතුරු වලින් නැත්තම් මේ කූඩයක් වේන එක. මොනාරි භාණ්ඩ ගෙනියන්න ප්‍රවාහනය කරන්න පාවිච්චි කරනවා. ඒක ඉතාමත්ම සරල රළු ක්‍රමයකට කරන එක. ඊට වඩා පොඩ්ඩක් අඩියක් ඉස්සරහට ගියපු ක්‍රමවේදයක් ගැන. ඊට වඩා ශ්‍රමය විභජනය කරන්න පුළුවන්. කිසි කෙනෙක් එක්කෙනා ඒ බටපතුරු හරි ගස්සලා සුද්ධ කරලා කූඩේ වියන තැන කෙනෙක් බටපතුරු හදනවා. කෙනෙක් ඒක සුද්ධ කරනවා. තව කෙනෙක් ඒක වියනවා. තව කෙනෙක් ඒක අලෙවි කරනවා. ආදි වශයෙන් ඒකත් එක්තරා විදිහක තාක්ෂණයක්, එක්තරා විදිහක ක්‍රමවේදයක්. මෙන්න මේ දේවල්
දුප්පත් අයට දෙන්න පුළුවන් කියන එක ග්‍රාමීණ ක්‍රමයේ පිළිගන්නවා. දැන් ඔන්නවා ඔළුවට දාගෙන මේ දෙක සංකල්ප දෙක ගැට ගන්න. මොකද අපි බැංකුවක් විදියට බැංකුවල වැඩ කරන දුර පුතාලා දන්නවා අපි බැංකුවල හැටියට ඔන්නවා හොයන්න වෙන්නේ නැහැ. අපි යන්නේ නැහැ එතෙන්ට. නමුත් මම මෙතෙන්දී අදහසක් කියන්න ඕන 60 නැෂනල් බැංකුවේ ගැමි පුබුදුව ණය යෝජනා ක්‍රමය අපි අගය කළ යුතුයි. තරංකාරී බැංකුවක වුණත් ඒ ක්‍රමය තුළ ඔවුන් ඒක අත්දැක බලලා තියෙනවා. ඔවුන් පුතෙක් ටික දීලා බලා ඉන්නේ. එයාගේ වෙළඳ පොලක් හදනවා. එයාගේ වෙළඳ පොලට යන හැටි උගන්වනවා. අලෙවි කරන හැටි උගන්වනවා. ඇසුරුමක් හදන හැටි උගන්වනවා. මේ තාක්ෂණය තමයි. අන්න ඒ සංකල්ප ටික මූලික වශයෙන් සාකච්ඡාවට පටන් ගන්න මේ ග්‍රාමීණ ක්‍රමය. ඊළඟට දුගියන් විසින්ම ඇති කරගත්ත දෙයක් නෙවෙයි. ආයතන හා සමාජ ව්‍යුහවලදී සංකීර්ණතා නිසා ඇති වෙච්ච දේ මම පැහැදිලි කරන්න. මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ හුදෙක් දුප්පත් වීමනේ ඒ අයම කරගත්ත දෙයක් නෙවෙයි. හේතුව සමාජයේ ස්තර තියෙනවා. හැකියාව තියන අය හැකියාව මදක් තියන අය නැති අය. ඒකට බලපාන හේතු තියෙනවා ආගමික හේතු තියෙනවා සමාජ හේතු තියෙනවා සංස්කෘතියෙන් ආපු හේතු තියෙනවා භූගෝලීය වශයෙන් ආපු හේතු තියෙනවා. සමහරවිට සමහර ප්‍රදේශවල දුප්පත්කම ඇති වෙලා තියෙන්නේ භූගෝලීය වශයෙන් නැත්නම් මේ ස්වභාවික හේතු වෙලා තියෙනවා. එහෙම නැත්නම් රටක ක්‍රමවේදය ආයතන සංස්කෘතිය රාජ්‍ය ක්‍රියාත්මක වෙන හැටි. උඩ දුප්පත්කම හැදෙනවා කියන එක ග්‍රාමීණ ක්‍රමයේ තේරුම් ගන්න තියෙනවා. එහෙම නැතුව දුප්පත් කියලා කියන්නේ ඒ දුප්පත් වෙච්ච මිනිස්සයාගේ වරදක් නොවන බව පිළිගන්න මේ ණය ක්‍රමයේ මේ ග්‍රාමීණ ක්‍රමයේ ග්‍රාමීණ ක්‍රමයේ මූලිකත්වය දෙනවා. ඒක හරිම වැදගත් වෙනසක්. මොකද අපිත් අපේ ඔළුවල තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් දැන් දුල පුතා බලන්න ඔයගොල්ලොන්ට හිතනවා දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා තියෙන ඒගොල්ලන්ගේ වැරද්ද ඒක. අපි එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. අපි හිතනවා මේ මිනිස්සුන්ට මීට වඩා දෙයක් කරන්න පුළුවන් ඇයි කරන්නේ නැත්තේ ආදී වශයෙන්. නමුත් ඒකව එතෙන්ට තල්ලු කරලා එතන තියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඒකට පීඩනය දීලා තියෙන අනෙක් සමාජ හේතු ටික අනෙක් ආයතනික හේතු ටික ගැන අපි හොයන්නේ නැහැ. ග්‍රාමීණ ක්‍රමයේ වැදගත්කම තමයි අන්න ඒවා හොයමින් ඉන්නවා. ඒවා හොයා බලනවා. ඒවා වෙනස් කරන්න පුළුවන්ද කියලා බලනවා. මේක ග්‍රාමීණ ක්‍රමයේ අතිශය වැදගත් දෙයක්. මම පොඩ්ඩක් වෙලා අරන් විග්‍රහ කරන්නේ මේ කොහොම දැන් ඔළුවේ මතක තියාගන්න නෙවෙයි. මේ කාරණා ටික විභාගයේදී ගිහිල්ලා නැවත බලනකොට විභාගයට කලින් පාඩම් කරනකොට මේ දිහා ආයෙ බලනකොට මතක් වෙනවා මේ කියන්නේ මෙහෙම එකක්. දුප්පත් කියලා කියන්නේ දුප්පත්කමේ ඉන්න විසින් හදාගත්ත එකක් නෙවෙයි. එතෙන්දී මම බැහැර කරන්නේ දුප්පත් අයගෙත් වැරදි තියෙනවා. වැරද්දක් තියෙනවා. නමුත් ඒකට හේතුව තමයි ඒක නැති කරන්න මේ ආයතනික සමාජ විද්‍යාවත් බලන්න. දැන් ඔක ගැට ගන්න පුළුවන් වෙන්න ඕන ගිහිල්ලා මූල්‍ය සාක්ෂරතාවයට. මූල්‍ය සාක්ෂරතාවේ නැතිකම ආයතනික හේතුවක්. ඒක ඇති කරන්න විදිහක් කවුරුත් හදලා නැහැ. මූල්‍ය අන්තර්ගත කරන්නේ වෙලා නැහැ. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් මතකයට අපි සාකච්ඡා කරා. මේවත් හේතු. එතකොට මිනිස්සු දුප්පත්කම ඇතුළෙම ඒකෙම කැරකි ඉන්නවා. ඒ ග්‍රාමීණ ක්‍රමය කියනවා එහෙම නෙවෙයි. මේක මේ හැම එකක්ම වෙනස් වෙන්න ඕන. එතකොට තමයි දුප්පත්කම ක්‍රමයෙන් වැඩි දියුණු වෙච්ච රටවල් බලන්න. දියුණු වෙච්ච රටවල් වල හොයලා බැලුවොත් ඔන්න ඔය දේවල් තමයි කරලා තියෙන්නේ. දැන් අපේ රටවල වෙන්නේ නැත්තේ අපි දුප්පත් අයව දුප්පත්කම ඇතුළෙම තියාගෙන මොනවද කරන්න කියලා තමයි හිතන්නේ. එහෙම නැතුව වෙනසක් කළ හැකි බව ග්‍රාමීණ ක්‍රමයේ පිළිගන්නවා. ඊළඟට තාම වැදගත් සංකල්පයක් වෙන මේක හොඳට උත්සාහ ගන්න. පුණ්‍යාදාර හෝ වෙනත් ආධාර ලබා දීම දුගී බව තුරන් කිරීමේදී විසඳුම නෙවෙයි. පුණ්‍යාදාර චරිතය නිකන් මිනිස්සුන්ට දෙන එක හෝ ආධාර වශයෙන් පමණක් දෙන එක දුප්පත්කම නැති කරන්න විසඳුමක් නෙවෙයි කියන එක ග්‍රාමීණ ක්‍රමයේ තාමත් වැදගත් විදිහට සැලකනවා. එයා කියනවා හිඟන කන්න එපයි කියලා. මිනිස්සුන්ට පැහැදිලි කරලම කියනවා. නිකන් මිනිස්සුන්ගේ පිනට යදින්න එපා. යමක් විකුණන්න. ඒක රස කැවිල්ලක් වෙන්න පුළුවන්, පුංචි නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, කෘෂිකාර්මික නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි වෙන්න පුළුවන්. නැත්නම් සේවාවක් වෙන්න පුළුවන්. සමහරවිට බැල මෙහෙවරකම් කරන එක වෙන්න පුළුවන්. සමහරවිට තොමේ මොනවාද ගෘහස්ත සේවකයෙක් වෙන්න පුළුවන්. මොකක් හරි යමක් මිල කරලා ඒ හරහා දුප්පත්කම නැති කරන්න. ආධාර දෙන්න එපා. දැන් ලංකාව වගේ රටවල වෙන්නේ නිකන් පිනට දෙන්න. පුණ්‍ය ආධාර. ඒක දුප්පත්කම නැති වෙන්නේ නැහැ කියන එක. ඒයි පිළිගන්න. ඒක නිසා මේ ක්‍රමය සාර්ථක වෙනවා. දැන් අද කෙනෙකුට හිතන්න පුළුවන් බංග්ලාදේශේ වුණාට දුප්පත් තාම කියලා නෑ. අද බංග්ලාදේශයේ තමයි දකුණු ආසියාවේ වැඩිම වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකය.
8ක විතර වේගයෙන් වර්ධනය වෙනවා බංග්ලාදේශ ආර්ථිකය. බංග්ලාදේශයේ වාර්ෂික ජල ජාතික නිෂ්පාදනය ලංකාවේ ජල ජාතික නිෂ්පාදනය වගේ 6 ගුණයක් විතර. රටක් ඇතුලේ ජනගහනය වැඩි. අපිට වඩා දරිද්‍රතාවය රට ඇතුලේ තියෙනවා. නමුත් ඉතාම වේගයෙන් වෙනවා. ඉතාම වේගයෙන් ඒ හේතුව මේ ක්‍රමවේද වලින් මේ අය හදනම හදලා තියෙනවා. දැන් දියුණු වෙන්න පුළුවන් විදිහට මිනිස්සුන් හදලා තියෙනවා. පිනට ගන්නෙ නෑ ආධාර වලින් නෙමෙයි කරන්නේ මිනිස්සු යමක් කළ යුතුයි කියන එක හදලා තියෙන රට ඇතුලේ. ඊළඟ එක දුගී අය අතර පවතින ආත්ම ශක්තිය. මිනිස්සුන්ගේ තියෙන ආත්ම ශක්තිය සහ නිර්මාණශීලී හැකියාව දුගී බව තුරන් කිරීමට හොඳ මේවලාවක් බව පිළිගන්න. උපත් මිනිස්සු ගාව ආත්ම ශක්තිය තියෙනවා. තමන් කොහොම හරි ඉහළට එනවා කියන ආත්ම ශක්තියක් තියෙනවා වගේ මේ ඇතුළ නිර්මාණශීලී හැකියාව තියෙනවා. මේවා මේ මිනිස්සු දුප්පත්කමෙන් එළියට ගන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ලංකාවේ සමහර පුරු කර්මාන්ත තියෙනවා ඊටම දක්ෂයි. තාමත්ම නිර්මාණශීලීයි. සමහර දුප්පත් ජන කොටස් හරි ආත්ම ශක්තියකින් නේද? මොකද ඒ අයගේ සමහරලාට දේශගුණය නැත්නම් කාලගුණ විපර්යාස එක්ක කුෂිකර්මයක වගාවන් විනාශ වෙනවා. සමහර වෙලාවට තමන්ගේ ගොඩනැගිලි නිවාස ආරම විනාශ වෙනවා. සමහරලාට ඒ අයට ලොකු ආර්ථික ගැටලුවකට මැදිහත් වෙනවා. දැන් පහුගිය සතිය ගත්තොත් එහෙම ඕගොල්ලෝ දන්නවා මේ පහුගිය සති දෙක තුන ඇතුළත කතා වෙන නැවත වතාවක් බඩේරි වෝල්ඩ සේනා කියන අර ධර්ම විශේෂය නැවත ඇවිල්ලා කියලා. දැන් ඒ වයින් අපිට බාධාවක් එනවා. අපි රැකියාව කරනකොට අපිට ඒවා දැනෙන්නේවත් නැහැ. අපිට මහ වැස්සක් ආවොත් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ පාරේ වාහන තදබදයක් ඇදෙන එක තමයි අපි තියෙන ප්‍රශ්නේ. නමුත් ඒ අයට ඒක විශාල ප්‍රශ්නයක්. නමුත් ඒක එහෙම වෙලා ඊළඟ වස්සේ අවුරුද්දේ කන්න නැතුව බැරුවා කියනවා. ඒ ඊළඟ අවුරුද්දේ නැවත යමු මොකක් හරි ඒ ආත්ම ශක්තියෙන් නැගී මේක උපත්කම නැති කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක ග්‍රාමීණ ක්‍රමයේ පිළිගත්තා. මම ටිකක් ප්‍රමාණයක් කියමින් යනවා පුතේ මේ කරුණු මේ විදිහට දීලා ඒක හදලා තියෙන ඕගොල්ලන්ට පාඩම් කරන්න මම පැහැදිලි කිරීම තමයි මේ කරන්නේ. ඊළඟට ග්‍රාමීණ යනෝ හුදෙක් කුඩා ව්‍යාපාර නොව මහා පරිමාණ ව්‍යාපාර දක්වා වර්ධනය කළ හැකි ක්‍රමයක් වන අතර එකී මහා පරිමාණ ව්‍යාපාරවල කොටස් කරුවන් ලෙස දුගී ජනතාව පත් කර ගන්නවා. ග්‍රාමීණ කියලා කියන්නේ පුංචි ව්‍යාපාරයක් නෙමෙයි බංග්ලාදේශේ. අපි පුතාලට මගේ ස්ක්‍රීන් එක එනවා නම් මම කැමති ස්ක්‍රීන් එකේ ඒක ගැන කතා ඒක ගැන හොයා බලන්න. අපි බලමු ග්‍රාමීණ ක්‍රමය ගැන මම මගේ අන්තර්ජාලයට ගිහිල්ලා පෙන්නනවා. හරි. මේ තියෙන්නේ ග්‍රාමීණ කියන බැංකුවේ වෙබ්සයිට් එක මම යන්නේ ඔයගොල්ලන්ට පෙන්නනවා කියලා මම හිතනවා. ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා තියෙන නිසා බලමු ස්ක්‍රීන් එකට යන්න පුළුවන්ද කියලා. මේ ග්‍රාමීණ බැංකුව පිළිබඳව මේ දුප්පත් මිනිස්සු හරහා හැදිච්ච එකක් මයික්‍රෝ ක්‍රෙඩිට් නේ. what is micro credit mean? Technology data report මේ ග්‍රාමීණ ක්‍රමය හරහා මහා පරිමාණ බැංකුවක් හදලා තියෙනවා. මේ තියෙන්නේ මහා පරිමාණ බැංකුව ගැන තියෙන තොරතුරු. මේ ග්‍රාමීණ බැංකුව ඇතුලේ කියනවා මිලියන 9.6ක් ලංකාවේ ජනගහනයෙන් භාගයක් විතර ප්‍රමාණයක් සමාජිකයෝ ඉන්නවා. ඒකෙන් 97%ක් මම මෙන්න මෙතන highlight කරනවා මේ ස්ක්‍රීන් එකේ කොටස. පුතාලට පේනවයි කියලා හිතනවා. පුතේ මේ ස්ක්‍රීන් එක පේනවද? මේ ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එක පේනවද? කවුරුද මට කියන්නේ? මයික් එක ඔන් කරලා කියන්න. කවුරුද මට කියන්නේ මේ මම ඉන්ටර්නෙට් ස්ක්‍රීන් එකක් දාගෙන ඉන්නවා ඒක පේනවද කියලා? හරි. මිලියන 9.6ක් සමාජිකයෝ ඉන්නවා. 97%ක් කාන්තාව. 97%ක්. ශාඛා 2560ක් තියෙනවා. ග්‍රාමීණ බැංකුව සේවා සපයනවා බංග්ලාදේශයේ ගම්මාන 81678කට 81000ක් covering more than 93%. ග්‍රාමීය ජනගහනයෙන් බංග්ලාදේශයේ 93%ක් ග්‍රාමීණ බැංකුවේ ආවරණය වෙනවා. මේතා විශාල ව්‍යාපාරයක් හදන්න පුළුවන් කියන එක ග්‍රාමීණ ක්‍රමයේ විසින් පිළිගන්නවා. මෙන්න මේක තමයි සංකල්පික වශයෙන් ඉතාලි ලංකාවේ මෙහෙම බැංකුවක් නැහැ. ලංකාවට මෙහෙම ක්‍රමයක් නැහැ. අපි මේ තරම් විශාල ජනගහනයක් අපිට ආවරණය නොවුනත් 97%ක්ම කාන්තාවන් ඉන්න
මිලියන 9.6ක් ලක්ෂ 96ක් ලංකාවේ ජනගහනය මිලියන 22ක්. ඒකේ භාගයක විතර ප්‍රමාණයක් බංග්ලාදේශී ජනගහනයට සාපේක්ෂව ගත්තාම ඒක එච්චරම බංග්ලාදේශී මිලියන 100ක් විතර ඉන්නවා. මිනිස්සු 100කට වැඩි ඉන්නවා. මේසා විශාල මිනිස්සු පිරිසක් අරගෙන ඒකෙන් වැඩි පිරිසක් කාන්තාව අරගෙන විශාල ව්‍යාපාරයක් හදලා තියෙනවා. ඒක තමයි මම මේ කාරණාවක් විදිහට පැහැදිලි කරන්න මම ඔයගලන්ට මේ අන්තර්ජාලයට ගියේ. ඒකෙන් කියන්නේ කුඩා ව්‍යාපාර නෙවෙයි මහා පරිමාණ ව්‍යාපාර දක්වාම මේක වර්ධනය කරන්න පුළුවන් බව ග්‍රාමීණ ක්‍රමය පිළිගන්නවා. පිළි අරගෙන ඒක ඔප්පු කරලා තියෙනවා. ඊළඟට කියනවා දුගී බව ග්‍රාමීය හෝ අර්ධනාගරික තත්ත්වයක් නෙවෙයි. දුප්පත්කම කියන්නේ ගම්වල හරි නැත්නම් මේ අර්ධනාගරික නැත්නම් ප්‍රාදේශීය වශයෙන් තියෙන එකක් නෙවෙයි. සෑම සමාජ කොටසක් සෑම භූගෝලීය තත්ත්වයකම තියෙන්න පුළුවන් ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව මේගොල්ලෝ දන්නවා. දුප්පත්කම තියෙන ගමේ එහෙම නැත්නම් සමහර ප්‍රදේශවල නෙවෙයි. අපි දියුණුයි කියලා විශ්වාස කරන බස්නාහිර පළාතේ දියුණුම කියලා හිතන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ මේ හැමතැනම දුප්පත්කම තියෙනවා. ඒ නිසා මේක ග්‍රාමීණ ක්‍රමය කියන්නේ අපේ රටේ විශ්වාසයක් තියෙනවා. ශුද්‍ර මූල්‍ය තියෙන්න ඕන ගම්වල. තමයි තියෙන්නේ. ශුද්‍ර මූල්‍ය තියෙන්න ඕන දිස්ත්‍රික්ක ගැන අපි ඔළුවේ හදාගෙන ඉන්නවා යම් යම් දේවල්. අහවල් තැන තමයි ශුද්‍ර මූල්‍ය පුළුවන්. අහවල් තැන විතරයි පුළුවන් නෑ. ශුද්‍ර මූල්‍ය ක්‍රමය කරනවා ලංකාවේ සියලුම තැන් වලට මොකද දුප්පත්කම හැමතැනම තියෙනවා. හැමතැනම තියෙනවා. ඒක ග්‍රාමීණ ක්‍රමය ඉතාම පැහැදිලිව පිළිඅරන් තියෙනවා සහ දන්නවා ඒ නිසා ඒක සාර්ථක වෙලා තියෙනවා. ඊළඟට මූල්‍ය ඉන ලබා අවදානම වැඩි ආයෝජන අවස්ථා කෙරේ ජනතාව යොමු කරන්න පුළුවන්. හොඳ මූල්‍ය විනයක් ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් විනයක් හැදුවා. ඒකට බලපානවා ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ. එහෙම වුණොත් මිනිස්සුන් තව ටිකක් අවදානම අරගෙන තව වැඩිපුර දෙයක් කරන්න පොළඹවන්න පුළුවන්. මොකද මිනිස්සු දන්නවා Tamanට පරිපාලනය කරගන්න පුළුවන් කියලා. ඊළඟට ශුද්‍ර මූල්‍ය සැපයීම හා ග්‍රාමීණ බැංකු ක්‍රමය තුළ සේවයේ යෙදීමට දරිද්‍රතාවය හඳුන්වමින්ම එහිදී ප්‍රතිවිපාක සමාජ බලපෑම් අත්දකින අය තෝරගත්තා. මතක තියාගන්න ග්‍රාමීණ ක්‍රමයේ තියෙන වැදගත්ම සංකල්පයක් තමයි ඒ හදන්නේ කුඩා කණ්ඩායම්. කුඩා කණ්ඩායම් කීපයක් එකතු කරපු සමිතියක්. ඒ සමිති කීපය එකතු කරපු ප්‍රාදේශීය සමිතියක්. ඒ ප්‍රාදේශීය සමිති වලින් සමහරලාට පළාත් සමිතියක්. ඒ පළාත් සමිතින් ජාතික වශයෙන්. ඔය වගේ තාමත්ම විධිමත් ක්‍රමයක් යනවා. මේකේ මේ බැංකුවේ නැත්තම් මේ ක්‍රමවේය ඇතුලේ සේවය කරන්නේ මේ සමාජයේම මතුවෙච්ච අය. දුප්පත්කමේ ප්‍රතිවිපාක දන්න අය. ඒ දන්නවා දුප්පත්කම කොහෙද තියෙන්නේ? මොකද වෙන්නේ? ඒකට මොනවද කළ යුත්තේ කියන එක. අපේ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අපි වගේ රටවල බැංකුවක වැඩ කරන්නේ අපි වගේ සාමාන්‍ය අය අපි එහෙම අඳුරන්නේ නැති අය. සමහරවිට අපි දුප්පත්කම කියනකොට එහෙම අපිට අදහසක් නැහැ. අපිම අපේ අසාධාරණකම් ගැන දන්නවා මිසක් අපි පිට දුප්පත්කම ගැන දන්නේ නැහැ. අපි කෘෂිකාර්මික මිනිස්සුක දුප්පත්කම කියන එකයි නාගරික වශයෙන් කියන දුප්පත්කමයි කියන දෙකම ගැන අපිට එහෙම ලොකු අවබෝධයක් නැහැ. අපි දන්නේ මිනිස්සුන්ට සල්ලි නැහැ විතරයි. අපි මේ දෙකට බලපාන සාධක දන්නේ නැහැ. ග්‍රාමීය වශයෙන් මිනිස්සු දුප්පත් වෙලා තියෙන හේතු ටික අපි දන්නේ නැහැ. උදාහරණයක්. කොළඹවට ඉන්න දරුවෝ සාමයේ බස්නාහිර පළාතේ කොළඹවට ඉන්න දරුවන්ට මම උදාහරණයක් කියනවා. කොළඹ තියෙන Uber පික්මි කියන මේ කුලී රථ සේවාව. බොහෝ පික්මි නැත්නම් Uber වල වැඩ කරන තිරෝධ රථ එළවන අය ගෙන් අහලා බලන්න ඒ අය බොහෝ විට කොළඹින් ඈත දුර බැහැර ප්‍රදේශ වලින් ආපු අය. ඒ අය එහෙම එන්න හේතුව තමයි ඒ අයගේ ක්‍රමයේ ඇතුලේ දැන් අපිට හිතෙනවා ගමක ජීවත් වෙනකොට ඇයි එන්නේ මෙහි කොච්චර හොඳද කොච්චර ලේසිද ගමකට වෙලා ඉඳලා වැඩ කරන්න පුළුවන් අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා අදහසක් හිතෙනවා. නමුත් ඒ අයගේ සමාජ ක්‍රමය තුළ ඒ අයට මොකද උනේ කියන එක ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ අය කාලගුණයෙන් කොච්චර බැට කනවද? ඒ අයට ජලය නැතිකමින් කොච්චර බැට කනවද? කියන එක අපි අඳුරන්නේ නැහැ. තප්පරකින් පුතේ පුතේ මම ඇහෙනවා කියලා හිතනවා. මම එන්න මට
දුරකථන මතුමක් ආවා ඒකෙන්ද ඒක නවත්තන්න තමයි කතා කරේ මම ඇහෙනව නේද මම හිතනවා හරි දැන් අපි සාකච්ඡා කරන්නේ ඒ නිසා දුප්පත්කම පිළිබඳව දන්න අයම මේක ඇතුළට ගන්නට ඕන මේ ක්‍රියාවලිය කරන්න අපිව නැත්තම් සාමාන්‍ය පහළ මැදින් පන්තියේ වගේ ඉන්න අපි වගේ අයව මේකට දාපුවා වෙන්නේ අපිට ඒක නොතේරුම්කම නිසා අපි හරියට උත්තරේ හොයන්නේ නැහැ. ඒ නිසා තමයි සූත්‍ර මූල්‍ය ක්‍රමය ලංකාවේ දියුණු වෙන්නේ නැත්තේ. දියුණු වෙන අමාරු. ග්‍රාමීණ ක්‍රමයේ දියුණුලා තියෙන්නේ. ඒකේ වැඩ කරන්නේ මේ දුප්පත්කම තුලින්. ඒක තව වැදගත් ලක්ෂණයක්. ඊළඟට මූල්‍ය සාක්ෂරතාවය ලබා දීම ග්‍රාමීණ සංකල්පයේ සාර්ථක වීමට වැදගත් බව හඳුනාගෙන එම දැනුම අරගෙන යනවා ජනතාව වෙතට. මූල්‍ය සාක්ෂරතාව. මේක ලංකාවේ මම කීවා මේ පාඩම කරන වෙලාවේ මේ විදිහට අපි සාකච්ඡා කරපු වෙලාවේ ලංකාවේ මහ බැංකුව මේ පිළිබඳව ඉතා වුමනාවෙන් කටයුතු කරමින් හිටියා. ඉන්නවා තවදුරටත් දැන් මේ මෑත කාලේ මතුවලා තියෙන තත්ත්වයක් එක්ක සමහරලාට ඒ කටයුතු සාර්ථක කරගන්න අමාරු ඇති. මූල්‍ය සාක්ෂරතාවය ඉතාම වැදගත්. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා අපි ඉතාම සවිස්තරව සාකච්ඡා කරා. මුදල් කොහොමද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මොනවද කරන්න පුළුවන්? දැන් මොනවද යොදවලා තියෙන්නේ? ඒවා යොදවන්න හොඳම ආකාර මොනවද? තියෙන අවදානම් මොනවද? ආදී මේ සියල්ල ගැන අදහසක් මේ තියෙන්නට ඕන. එහෙම තියෙනවා නම් මිනිසුන් ඉහළට ගේන්න ලේසි. නිසා මූල්‍ය සාක්ෂරතාවය කියන වචනේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක මේ පාඩමත් එක්ක ඉස්සරහට ගෙනියන්න. මේක දුප්පත් අයට විතරක් නෙවෙයි අනිත් හැමෝටම වැදගත්. නමුත් ශුද්‍ර මූල්‍ය කියන ක්‍රමවේදය සාර්ථක වෙන්න නම් මූල්‍ය සාක්ෂරතාවය වැදගත්ම කියන එක ග්‍රාමීණ ක්‍රමය හඳුනගෙන තියෙනවා. ඊළඟට මේ කරුණු වශයෙන් කියන්නේ මේ ඔක්කොම කටපාඩමින් කරන්න බෑ පුතේ. මේ ඔක්කොම කටපාඩම් කරන්න බෑ. මම මේක දැන් කියනවා නැත්තම් කලබල වෙනවා පුතාලා. මෙච්චර කරුණු ගොඩක් තියෙනවා කොහොමද කටපාඩම් කරන්නේ නැහැ. කටපාඩමින් තියාගන්න එපා. මුළු පුරාම තියෙන කරුණු ටික ගැන අවබෝධයක් තියාගන්න විභාගයේදී මේ මූලික කරුණු 5ක් හෝ 6ක් තමයි ඔයගොල්ලන්ට විභාගයේදී අවශ්‍ය වෙන්නේ. විභාගයේදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. නිසා මේ කරුණු ටික කියවලා අවබෝධ කරගන්න ඉන්න. එතකොට ඒකෙන් කරුණු යම් ප්‍රමාණයක් ලියන්න පුළුවන්. ඊළඟට කියනවා වත්කම් හිඟකම ව්‍යවසායකත්වයට හා දීර්ඝකාලීන වීමට එරෙහිව බලපාන සාධකයක් නොවන බව පිළිගන්න. මිනිසුන්ට වත්කම් නැහැ කියන. දීපල ඉඩම් වාහන වෙනත් දේවල් නැහැ කියන එක ව්‍යවසායකත්වයට ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එකට විසායකත්වය කියලා කියන්නේ අවදානම් අරගෙන නවෝත්පාදනය කරමින් ඉදිරියට යනවා කියන හැකියාව. ඒට සහ දීර්ඝකාලීනව කැපවීමට බලපාන්නේ. වත්කම් නැහැ කියන එක අදාළ නැහැ. වත්කම් නොතිබ්බට ව්‍යාපාරය සාර්ථක වෙන්න පුළුවන් ආර්ථික වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් කියන කාරණාව මේ ග්‍රාමීණ ක්‍රමයේ පිළිගන්නවා. ඊළඟට දුගී ජනතාව විධිමත් සංවිධාන ව්‍යුහයක් මගින් ඉතා ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය විය හැකි බව තහවුරු කරලා මේක පෙන්වනවා. විධිමත්ව සංවිධානය කරොත් ඉතාම ශක්තිමත් සමාජ ව්‍යාපාරයක්. ඒ නිසා මතක තියාගන්න පුතේ ග්‍රාමීණ ක්‍රමයේ නිර්මාතෘ වෙච්ච මහාචාර්ය මොහොමඩ් යුනුස් ඇත්ත වශයෙන්ම මිනිසුන්ගේ බලපෑමක් ආවා දේශපාලනයටත් ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම ඒක නිසාම තමයි යාට ග්‍රාමීණ ක්‍රමයෙන් අයින් වෙන්නත් උනේ. දේශපාලනය කියලා කියන එක රටවල් කෝකේ ගත්තත් විශේෂයෙන්ම ආසියාකරයේ රටවල් වල තාම අවභාවිතාවට ලක් වෙන දෙයක්. ඒ නිසා යාට යාගේ ඒ ක්‍රමවේදය තුළ යාට සාර්ථක වෙන්න බැරි වුණා. යාගේ ග්‍රාමීණ ක්‍රමයේ සාර්ථක වුණාට දුප්පත් ජනතාව මේ විදිහට එකතු කරොත් තාම ශක්තිමත් සමාජ ව්‍යුහයක් වෙනවා. ඒක එහෙම වෙන බව ලංකාවෙත් සමහර අවස්ථාවල ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. සමහරවිට තප්පරයක් දෙන්න පුතේ.
හොඳයි. අවසාන කොටස වැදගත්ම සංකල්පයක් විදිහට වැදගත් ලක්ෂණය තමයි සමාජ ආරක්ෂණය, විශ්‍රාම ඉතුරුම් වැනි දීර්ඝකාලීන වැදගත් වන වැඩපිළිවෙල මේ ග්‍රාමීණ ක්‍රමය හරහා ළඟා කරගන්න පුළුවන් කියන. මේ ඔක්කොම එන්නේ පුතේ අපි ඔය දැන් කියන අපි සුත්‍ර මූල්‍යත් එක්ක දෙන ඉතුරුම් ක්‍රම විවිධ රක්ෂණ ක්‍රම ඔක්කොම ග්‍රාමීණ ක්‍රමය හරහා මතුවෙච්ච ග්‍රාමීණ ක්‍රමය හරහා හඳුනාගන්න ඒවා. හරි. එතකොට මෙතන මම තුනක විතර කරුණු කතා කරනවා වැදගත් කියන එක එතන කරුණු 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි කරුණු 19ක් කියලා දැන් බලමු අපෝ කරුණු 19ක් මතක තියාගන්නේ කොහොමද එහෙම නෙවෙයි මේක සංකල්පයක් විදිහට මතක තියාගන්න කොහොමද සංකල්පේ මේක ශුද්‍ර මූල්‍ය කියන අර ණය විතරක් නොවන සේවාවන් තාක්ෂණය දැනුම අන්තර්ගතකරණය මේ සියල්ල එකට ලබා දෙන ක්‍රමයක්. මේක පටන් ගන්නේ බංග්ලාදේශයේ මොහමඩ් යුනුස් කියන මහාචාර්යවරයා තමයි මේක පටන් ගන්නේ. අද මේක බංග්ලාදේශයේ ජාතික මට්ටමේ විශාල ව්‍යාපාරයක්. මොකද මේ සංකල්පයේ වැදගත්කම දරිද්‍රතාවය කියන එක හරියට තේරුම් අරගෙන එහි ඇති හේතු අඩුපාඩු කල යුතු දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන ඒ නිවැරදි අවබෝධය මත ඒ සෑම කරුණක් සඳහාම ගැළපෙන විසඳුම් ලබා දෙමින් ගැළපෙන ක්‍රියාවලිය වෙනත් ක්‍රමවලදී නොගැළපේ වැඩක් කරගන්න බැරිය නුසුදුසුය කියලා හිතන දුප්පත් අය මිනිසුන්ව සමාජය සහ ආර්ථික වශයෙන් ඉහළට ගෙනෙන්න හදපු ක්‍රමවේදයක්. ඒකෙදි පිළිගත්ත කරුණු තියෙනවා. ඒ තමයි කණ්ඩායම, කාන්තාව, එකරාශීවීමේ ශක්තිය, නිර්මාණශීලීකම, කැපවීම. ඊට පස්සේ ඒව හරහා ලැබෙන ප්‍රතිලාභ තුලින් සමාජ වර්ධනය ලබා ගන්න හැටි. ඒ ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ, ක්‍රමයට වැඩ කරන්න ඕනේ, ක්‍රමයට සේවාවන් සපයන්න ඕනේ, ක්‍රමයේ පිළිබඳ අඳුනන අය, තේරුම් ගන්න මෙන්න මේ සංකල්ප තමයි ග්‍රාමීණ ක්‍රමය තුළ තියෙන්නේ. එතකොට ග්‍රාමීණ කියන ක්‍රමය ගත්තයි ග්‍රාමීණ ක්‍රමය තමයි ලෝකේ දරිද්‍රතාවය අවම කිරීමට මූල්‍ය සේවා සැපයීමේ වැදගත්ම වෙනස්කම් කළ වැදගත්ම සාධනීයම වෙනස්කම් කළ ව්‍යාපාරය. ඒ නිසා එක ලෝකේ රටවල් 150කට වඩා අධික ප්‍රමාණයක අදටත් භාවිත වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දුරට භාවිත කරන ක්‍රමවල පටන් ගන්න තියෙන්නේ ග්‍රාමීණ ක්‍රමය. ඒ ග්‍රාමීණ නම විවිධ ආකාරයට පාවිච්චි වෙන්න පුළුවන්. ඒක මීට කලින් පන්තියේදී පුතෙක් ඇහුවා ඉච්ඡිමි ග්‍රාමීණ කියන එක තියෙනවද කියලා. නෑ දැන් එහෙම ඉච්ඡිමි ග්‍රාමීණ කියලා එකක් නැහැ. නමුත් ඒ ග්‍රාමීණ නම ලංකාවේ භාවිත නොවෙනවා ඇති. නමුත් ඒ වුණාට ඒ ක්‍රමයේ තියෙන වැදගත් සාධක මේ ශ්‍රී ලංකාව තුලත් භාවිත වෙනවා. ඒතර මේක විභාගයට වැදගත්ද? ඔව්. විභාගයේදී ප්‍රශ්නයකද රචනාවාදී ප්‍රශ්නයක වුණත් කොටසක් විදිහට මේ ඉදිරිපත් වෙන ඉඩකඩ වැඩි නිසා තමයි මම මේක උගන්වන්නේ. එහෙම රචනාවාදී ප්‍රශ්නයක මේක කොටසක් වුණොත් ඔයගොල්ලන්ට ලකුණු 5ක් ගන්න නැත්නම් සමහරවිට 5කට වැඩි ප්‍රමාණයක් ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. එතකොට මොන වගේ කතාබහක් අද අපි පටන් ගන්නට නියුතුනද මේ මෙතෙක් සාමාන්‍ය මේ පන්ති ප්‍රශ්න අහන පන්තියක් ප්‍රශ්න අහලා පැහැදිලි කරගන්න පන්තියක් මොනවා හරි තියෙනද මේ සාකච්ඡා කරපු කාරණාව ගැන දැනගන්නට. එතන ඉන්නවා පන්තියේ දරුවෝ 15ක් විතර ඉන්නවා පුතාලා 12. මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඕනනම් chat box එකේ type කරලා දෙවන්න පුළුවන්. එහෙම නැත්නම් mic එක on කරලා අහන්න පුළුවන්. ග්‍රාමීණ ක්‍රමය සම්බන්ධයෙන් අද කරපු සාකච්ඡාවේ අද මම මේ කියපු කරුණු වල මොනවා හරි දැනගත යුතු කරුණක් තියෙනවද? සාමාන්‍ය ප්‍රශ්න අහන දරුවෝ ටිකක් ඉන්නවා. ඒ අය ප්‍රශ්න අහලා අනිත් අයටත් කරුණු ගොඩක් වැඩිපුර ඉගෙන ගන්න අවස්ථාව දෙන අය ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුතේ අවස්ථාව තියෙනවා. මොනවා හරි තියෙනවා නම් අහන්න.
මොනවද පුතේ තියෙන ප්‍රශ්න? කවුරු ප්‍රශ්න තියෙනවද පුතේ අහන්න? මම ඇහෙනවද ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඇහෙනවද? ඇහිලා දැන් ප්‍රශ්න තියෙනවද කියලා තේරෙනවද? මම ඇහෙනවද? ඇහෙනවද? මොනවද ප්‍රශ්න තියෙනවද ඉදිරිපත් කරන්න? තප්පරයක් දෙන්න පුතේ. හරි. කෝ අපිට දරුවෙක් වුණත් ප්‍රශ්න නැහැ කියලා කියන එක පුතෙක් නම් කියනවා පැහැදිලි කියලා. මොනහරි ග්‍රාමීණ ක්‍රමය හෝ ඒහා සම්බන්ධ ශ්‍රී ලංකාව තුළ කරන භාවිතාවන් ගැන හරි මොනහරි ප්‍රශ්න තියෙනවද? ඇයි ශ්‍රී ලංකාව තුළ මෙහෙම වෙන්නේ නැත්තේ? නැත්නම් මෙහෙම කරන්න පුළුවන්ද? කවුද එහෙම කරන්නේ? එහෙම කරලා සාර්ථක වෙච්ච දේවල් තියෙනවද? ආදි වශයෙන් ප්‍රශ්න කරන්න බලන්න. ලංකාව තුළ මේ ක්‍රමය ක්‍රියාත්මක වීම ගැන මොනහරි සැක තියෙනවද? විභාග ප්‍රශ්නයක් කොයි වගේද කියන එක අපි අද කොහොමද බලනවා. මොනහරි තියෙනවද පුතේ? ඔව් ප්‍රශ්නයක් පුතා. ග්‍රාමීණ ක්‍රමය වක්‍රාකාරවද බැංකු වලින් දැන් ඔය දෙන්නේ ශුද්ධ මූල්‍ය ණය කියලා දෙන්නේ ග්‍රාමීණ ක්‍රමයට අදාළ ණයද? ඔව්. ඒකේ හරි හොඳ. බොහොම ස්තුතියි. හොඳ ප්‍රශ්න හරි. ප්‍රශ්නේ මෙන්න මෙහෙම පුතේ. එයා අහන්නේ ලංකාවේ බැංකු දෙන්නේ ග්‍රාමීණ ක්‍රමය හා සම්බන්ධ එකක්ද කියලා තමයි දුව අහන්නේ. පුතේ මේ ලංකාවේ බැංකු වල ඔය අපි කියපු අර මම මේ වචනේ පාවිච්චි කරන්න වෙන ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ෆුල් පැකේජ් එක නැහැ. අපි ණයක් දෙන එක කරනවා. සමහරවිට පොඩි ඊට වඩා අඩියක් දෙකක් ඉස්සරහට යනවා. සමහරවිට ඉතුරුම් ක්‍රමයක් ගැන උගන්වනවා. රාක්ෂණයක් කරන් දෙනවා. ඊට වඩා අර අපි සාකච්ඡා කරා වගේ අපි කණ්ඩායම් හදලා ඒ කණ්ඩායම් සමාජය තුළ බල ගන්නවා. එයාට සමාජ ක්‍රමයක් හදලා එයා සමිති සමාගම් විදියට සංවාදනය කරපු අන්න එහෙම ක්‍රමයක් ලංකාවේ නැහැ. ඒකට අහපු ප්‍රශ්නෙට අපි දෙනවා ඔව් අපි දෙන ණයයි සමහරවිට ග්‍රාමීණ ක්‍රමයේ ණයයි අතර ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. අපි සාම්ප්‍රදායික බැංකු බොහෝ විට දෙන්නේ මාස්පතා ගෙවන්න අපි ණයක් අපි උදාහරණයක් රුපියල් ලක්ෂයක ණයක් දුන්නා මාස්පතා ගෙවන්න පොලියත් එක්ක ගෙවන්න නැත්නම් පොලි සහන කාලයක් වෙන්න වගේ සාමාන්‍ය බැංකු ණයක තියෙන ලක්ෂණත් එක්ක අපි ඉස්සරහට යනවා. එතෙන්දී අපි සීමාවක් හදාගන්න තියෙනවා. සමහරවිට ඒක බැංකුවෙන් බැංකුවට වෙනස්. මෙන්න මේ මට්ටමේ අය අපි ශුද්ධ මූල්‍ය සඳහා භාවිත කරනවා කියන්නේ. ඒතකොට සමත් බැංකු කීපයක් තියෙනවා. උදාහරණයකට ප්‍රාදේශීය සමාජතර බැංකුව, සනස සමාජතර බැංකුව, හැටන් නැෂනල් බැංකුව වගේ බැංකු නිශ්චිතවම අඳුනගත්ත ශුද්ධ මූල්‍ය සමාජ ක්‍රමයක් ගැන එයාට අදහසක් තියෙනවා. එහෙම පිටින්ම ඒක ලංකාවේ වෙනමයි කියන එක පුතේ මම අහපු ප්‍රශ්නට කිව්වොත් ලංකාවේ ග්‍රාමීණ ක්‍රමයම භාවිතා කරන එහෙම නැත්නම් ග්‍රාමීණ ක්‍රමයේ තියෙන සාධනීය ලක්ෂණම ක්‍රියාත්මක වෙන එකක් බැංකුවක මම දැකලා නැහැ. ඒකේ යම් පුංචි කොටස් පාවිච්චි කරන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. ග්‍රාමීණ ක්‍රමයට බොහෝ සමාන නැත්නම් ග්‍රාමීණ ක්‍රමයේ ළඟට යන උත්සාහ කරපු ප්‍රධාන මට්ටමේ බැංකු ගැන තමයි මම කියන්නේ. ඊට අමතරව World Vision වගේ ආයතන ඊට පස්සේ සමහර තවත් සුදුරු ණය දෙන ආයතන යම් අය වෙළඳපොලේ ඉන්නවා. ඒ අය මේවයි කණ්ඩායම් ක්‍රමය වගේ දේවල් පාවිච්චි කරනවා. බැංකුවකට වඩා ඒ අය සමහර වෙලාවට සුදුර කර්මාන්තකරුවන්ට සුදුර මූල්‍ය අවශ්‍යයට ළඟින් ඉන්නවා කියන එක විතරක් මට කියන්න පුළුවන්. අපිට පුතාහම ප්‍රශ්නෙට මම තව පොඩ්ඩක් වැඩිපුර දෙයක් කියවොත් අපි මේ කරන දෙයට ග්‍රාමීණ ක්‍රමයේ තියෙනවා කියපු සාධනීය ලක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් අරගෙන යමක් කරන්න පුළුවන් නම් එක ඒකෙන් උපත්කම අඩු කරන්න හේතු වෙනවා මිනිසුන්ට සේවාවක් වෙනවා. දෙක වැදගත් එක තමයි
සාමාන්‍ය බිස්නස් කරනකොට බැංකු සහ මූල්‍ය ආයතන හම්බු වෙන්නේ නැති හමු නොවන විශේෂිත වෙළඳපොළක් අපිට හම්බ. මම කියන්නේ බැංකු වලට අනාගතයේදී විශේෂයෙන්ම මේ අපි ගත කරන කාල සීමාව මේ වසංගතය පැතිරිලා ආර්ථිකය යම්කිසි අවපාතමය තත්ත්වයකට ඇවිල්ලා මේ ගත වෙන කාලයේදී අනාගතයට බැංකු නැත්තම් මූල්‍ය ආයතනත් එක්ක බැඳිලා කාලාන්තරයක් ඉන්න තියාගන්න කැමති තියාගන්න ඉන්න හිතන ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් හදාගන්න මේ ග්‍රාමීණ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. බැංකුවකට මේක කරන්න බැරි නෑ. මොකද බොහෝ මුල් පෙළේ බැංකු වලට තමන්ගේම කියන මූල්‍ය ආයතනයක් තියෙනවා. දැන් HNB එකට HNB ෆයිනෑන්ස් තියෙනවා. කොමර්ෂල් බැංකුවට කොමර්ෂල් බැංකුවේ ෆයිනෑන්ස් කම්පැනි එකක් තියෙනවා. සම්පත් බැංකුවට සියපත ආයතනය තියෙනවා. ආදි වශයෙන් තියෙනවා රාජ්‍ය බැංකු වලට නම් එහෙම ඇත්තේ නැති වුණාට. රාජ්‍ය බැංකුව මොකද රාජ්‍යයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රාජ්‍ය මගින් ක්‍රියාත්මක කරන නිසා ඒ ගැටලුව මතුවෙන්නේ. මේ අයට පුළුවන් නම් මේ එක ව්‍යාපාරයක් ශුද්‍ර මූල්‍ය පැත්තට යොමු කරගන්න ඒ හරහා එන ගනුදෙනුකරුවන් ඒ හරහා එන ව්‍යාපාරිකයන් අලුත් ව්‍යවසායකයා අනාගතයට වැදගත්. එතකොට මේ දුවහපු ප්‍රශ්නේදී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන ග්‍රාමීණ ක්‍රමයේ සමහර ලක්ෂණ අරන් තමන් ශුද්‍ර මූල්‍ය කියලා නිර්වචනය කරගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරගෙන යනවා. එය සහ මුලින්ම එහෙම නැත්නම් මුළුමනින්ම ග්‍රාමීණ ක්‍රමයේ තියෙන ලක්ෂණ තියෙන ඒවා නෙමෙයි. මේක තමයි මගේ අදහස. ඒක හැබැයි ඒක එසේ කිරීමට අවශ්‍ය හැකියාව අපේ ලංකාවේ මූල්‍ය ආයතන මම කියන්නේ හැම එකකටම වගේ තියෙනවා. මම එහෙම විශේෂයෙන් කෙනෙක් නම් කරන්නේ හැමෝටම තියෙනවා. එහෙම අවශ්‍යතාවය ඇතුව කරනවා නම්. මම උත්තරයක් දුන්නද පුතේ ප්‍රශ්නෙට? වගේ උත්තරට පැහැදිලි වුණාද මම කියපු දේ? කො ප්‍රශ්නේ අහමුදුවා? මම උත්තරයක් දුන්නද? කො? මට සැකයක් තියෙනවා මගේ මම කතා කරන්නේ ඇහෙන්නේ නැවත්ද කියලා. හරි සර් එහෙනම්. right okay right good right. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා. කියන්න පුතේ. සර් අපි ගිය සතියේ ඉගෙන ගත්තා සදාචාරාත්මක නොවන මූල්‍යකරණයන් හා පරිචයන් යටතේ දිගින් දිගටම ණය දීම සුදුසු නැහැ කියන එක. හරියට. ග්‍රාමීණ ක්‍රමයේදී සර් අපිට කිව්වා දිගින් දිගටම ණය දෙන්න කරන්න ඕනේ කියලා. ඒකෝට මට පැහැදිලි කිරීමක් ඕනේ. මේ කියන්නේ අර දිගින් දිගටම ණය බරටපත් කරන එක නෙමෙයි නේද? හරියට හරි. ඉතාලම very good. හරි කලාතුරකින් පරණ පාඩමයි අලුත් පාඩමයි දෙක සංසන්දනය කරලා ප්‍රශ්නයක් ඇහුවා. හරිම සතුටුයි. තාම හොඳයි. ප්‍රශ්නේ හරිම වැදගත්. හරි. දැන් එක තැනක මම කියනවා සදාචාරාත්මක නැති භාවිතාවක් තමයි වැරදි භාවිතාවක් තමයි දිගටම ණය දීලා මිනිස්සු ණය මතම තල්ලු කරලා තියෙනවා ණයෙන් ගොඩ එන්න දෙන්නෙම නැහැ. අර මං කිව්ව টොප් අප් කරනවා ලෝන් එක දෙනවා ගෙවන්නගේ පොඩ්ඩක් ගෙවනකොට ආයෙ දෙනවා. සුදුරු මූල සංග්‍රාමීණ ක්‍රමයේ කියනවා මිනිස්සුන්ට ණය අවශ්‍ය තැනදී ණය සපයන්න. ණය දෙන්න. ණය ගෙවා නිම කරන කෙනෙකුට නැත්නම් ණය ගෙවන කෙනෙකුට තවදුරටත් ණය දෙන්න පුළුවන්. මේ දෙක සංකල්ප දෙකක් හිටියට ගැටෙනව නේද කියන එක පුතා අහන්න. හරි. මෙන්න මෙහෙම නැත්තේ. සදාචාරාත්මක නැති භාවිතාව වෙන්නේ අපි ණය දෙන එකේදී අරමුණ වෙලා තියෙන්නේ පුද්ගලයෙකුට ණයක් දෙනවා ඒ ණය ගෙවානිම කරන්න ඉඩ නොදී අපි ව්‍යාපාරයක් විදිහට අපි ණය දෙන බිස්නස් එක පවත්වගෙන යන්නේ දිගටම එයාගේ උඩ ණයක් තියලා තියෙන උත්සාහ. උදාහරණයකට අපි ලක්ෂයක ණයක් දෙනවා ඒ මිනිස්සයා ගෙවලා 50000 අඩු කරපුවා අපි කියනවා රයිට් 50000 ගෙවලානේ දැන් ඔයාලට ලක්ෂයක් ගෙවාගෙන යන මිනිස්සයාට 50000 අඩු කරලා තව 50000 ගන්න. අපේ අදහස එතන පුතේ අපේ ණය බුක් එකේ නැත්තම් ලෝන් පොත අපේ ණය ලියලා තියෙන පොතේ ණය අඩු වෙන්නේ නැහැ. එතකොට අපිට හැමදාම මේ මිනිස්සයා ලක්ෂයකට පොලි ගෙවනවා ලක්ෂයකට වාරික ගෙවනවා. එතන ඒ අපේක්ෂාවයි ග්‍රාමීණ ක්‍රමයේ කියන්නේ ණය ගෙවන කෙනෙකුට තවදුරටත් ණය ගත හැකි ණය දිය හැක. හැබැයි මම ඉතින්දී උදාට මතකද මම කීවා ප්‍රාග්ධන අවශ්‍යතාවයට තවදුරටත් ණය එතෙන්දී ග්‍රාමීණ ක්‍රමයේ විසින් වග බලා ගන්නවා ගන්න ණය වලින් මේ ක්‍රමය ඇතුළේ යා ක්‍රමයෙන් ඉදිරියට එනවා. ඒ එනකොට අවශ්‍ය වෙන ප්‍රාග්ධන අවශ්‍යතාවය සපයනවා. එතෙන්දී කෙනෙක් ප්‍රාග්ධනය ගන්නවා
ණය ගෙවනවා. ඒකෙන් ව්‍යාපාරික වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. සමහරවිට කාර්ය ප්‍රාග්ධනය නිතරම ගන්න. දැන් අපි සාමාන්‍ය සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකාරයෙක් බැංකුවකට එලා මේ මොනවද අපි කියන්නේ ණය අයිරාව ඕවර්ඩ්‍රාෆ්ට් එකක් කරන් හැමදාම තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ අවශ්‍යතාවයට දිගටම ණය සැපිය හැකියි. අවශ්‍යතාවයට දිගටම ණය සැපීමට සාපේක්ෂව ණය සපයන්නාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අපේක්ෂාවෙන් පුද්ගලයන් ණයවලම ණය බරහිම තැබීම කියන දෙක තමයි පුතේ වෙනස. මම ඒකට ඉතාම අගය කරනවා මේ ප්‍රශ්නේ හම්බුතාව. අන්න ඒ තෝරාගෙන අන්නේ වෙනස තමයි මෙතන තියෙන්නේ. ඒක මගේ පැහැදිලි කිරීමේදී පැහැදිලි වුණා නම් අන්න මම ඒ පුතා අහපු ප්‍රශ්නේ අහපු පුතාට ස්තුති කරලා මම ඔන්න මේ දෙක පැහැදිලි කරා. එක පැත්තකින් අපේ බිස්නස් එක පවත්වාගෙන යන්න අපි මිනිස්සු ණය තියාගෙන ඉන්න හදනවා. අනිත් පැත්තේ එයාගේ අවශ්‍යතාවයට ණය අවශ්‍ය නම් දිගටම සපයනවා. ඔන්න ඔය සංකල්ප දෙක තමයි කිව්වේ. පුතා එහෙම අහුවා මේ දෙක දෙකක් නේද? ඔව් පුතේ දෙකක්. මම උත්තරයක් දුන්නාද පුතා? කවුද මේ ප්‍රශ්නේ අහපු පුතා? ඔව් සර්. උත්තරය දුන්නා. thank you. right. very good. ඉතාලම සතුටුයි යාන ප්‍රශ්න හොඳයි. තව කාට හරි පුතේ ප්‍රශ්න තියෙනවද අහන්න? ඊට ඉවරක් ඉස්සරහට යන්න අපේ මාතෘකාවේ කවුරුරි පුතේකට ප්‍රශ්න තියෙනවද? හරි. ඊළඟට මම ඊළඟ මාතෘකාවට පයින්න කලින් පුතේ හැමෝම මෙතන ඉන්න දරුවෝ ටික තාම විභාගෙ මුණ දෙන්න දරුවෝ කවුරු හරි පුතාලා දන්න අයට කියන්න දැන් IBSL එකේ ඔයගොල්ලෝ දකින්න ඇති දැන් 2020 මාර්තු 2020 සැප්තැම්බර් කියන විභාග දෙකම තියන්න බැරි වුණා. ඒ 2000 ඒ විභාග දෙකම මම හිතන්නේ මේ දෙකම එකතු කරලා වෙන්න ඕන. මේ ජනවාරි මාසයේ අග සිට පෙබරවාරි මුල වගේ කාල සීමාවේ විභාගයේ පැවැත්වෙන බවට දැනට කාලසටහනක් නිකුත් කරලා තියෙනවා. එතකොට ඒ දරුවන්ට පුනරීක්ෂණ පන්ති, ඒ කියන්නේ රිවිෂන් මේ අපි ඉන්න ඔන්ලයින් විදිහටම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද දරුවෝ රැස් කරන්න බැරි නිසා. තාමත් ඒ තරමටම තත්ත්වය යහපත් නැති නිසා ඔන්ලයින් විදිහටම ප්‍රශ්න විභාග සමායන පුනරීක්ෂණ පන්ති තියෙනවා. දැනට පුනරීක්ෂණ පන්ති පැවැත්වෙන දිනයන් පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. ඒ පිළිබඳව දැන් IBSL එකේ දායි කවදාද මොන සබ්ජෙක්ට් එකද කීයටද තියෙන්නේ කියන එක ඒවත් අර මේ අනිත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියරි වගේම තියරි පන්ති වගේම මම හිතන්නේ නොමිලේම තමයි දෙන්නේ දරුවන්ට. මට දැනට මගේ මේ මම උගන්වන විෂය ජනවාරි මාසේ 15 16 කියන සතියන්ත බොහෝ විට 15 16 තමයි මට මතක හැටියට 15 16 හෝ 16 17 සමා වෙන්න මට නිශ්චිතව මම කියන්නම්. ඒ සතියන්තයේ පුනරීක්ෂණ පන්ති පැවැත්වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්න දරුවන්ට දන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට මතක් කරන්න මෙහෙම රිවිෂන් තියෙනවා. රිවිෂන් වලට යන්න කියලා. මොකද රිවිෂන් පන්තියට සහභාගී වෙන එක හොඳ වැදගත්. මොකද ඊට පස්සේ අපි මේ සාකච්ඡා කරන කරුණුත් නිතර පොඩි ආවර්ජනයක් වෙනවා. නැවත කතාබහ වෙන නිසා ඒකෙන් ඔයගොල්ලන්ට විභාගයට ලොකු උදව්වක් වෙනවා. මොකද ඔතන ඉන්න දරුවෝ ගොඩක් සමහර අය අවුරුද්දක් විතර විභාගයකට මුහුණ නොදී ඉන්න අය. ඒ අයට නැවත සමගි සබ්ජෙක්ට් එක බලා ගන්න අවස්ථාව හම්බ වෙනවා. රයිට්. ඒක ඉදිරියේදී දින වකවානු හරියටම වෙලාවත් එක්ක IBSL එකෙන් ඔයගොල්ලන්ට දැනවත් කරයි. රයිට්. තවත් ප්‍රශ්න තියෙනවා නම් පුතේ ඕනලා අහන්න පුළුවන්. මම එහෙම තියාගෙන මම මේ ප්‍රසන්ටේෂන් එකේ යනවා. මේ ප්‍රසන්ටේෂන් එකේ අපි කතා කරේ ග්‍රාමීණ ක්‍රමයේ මේ ඔයගොල්ලන්ට මේ ෆොටෝග්‍රාෆ් එකේ ඉන්නේ මෙන්න මේ මෙතන මම මේක අහු කරලා පෙන්නන්න. මේ මෙන්න මේ ඉන්නේ ග්‍රාමීණ ක්‍රමයේ ආරම්භ කළ ආචාර්ය මොහමඩ් යුනුස්. එයා සාමාන්‍යයෙන් ඇන්දේ පැලැන්දේ ඔය ඔබ දකින ආකාරයටම බොහොම සරල සාමාන්‍ය ඇඳුමක් අඳින්න එයාගේ කාලයක ඉඳලා එයාගේ ඇඳුම් එතන යාම වියනවා වගේ තත්ත්වයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. මේ ග්‍රාමීණ ක්‍රමය ආරම්භ කිරීම සහ ඒ හරහා දුප්පත්කම නැති කිරීම සහ මිනිස්සුන්ව බලගැන්වීමට කරන උත්සාහය වෙනුවෙන් එයාට නොබෙල් සාමත්‍යයාගේ එක් අවස්ථාවක පිරිනමනවා. ඒ නොබෙල් සාමත්‍යයාට ලැබිච්ච මුදල මෙතන ඇමරිකානු ඩොලර් මිලියනයක විතර මුදල පවා එයා යොදවලා තිබුණා. එයාගේ පුද්ගලික පාවිච්චියට එපා. මේ මුදල ඊටම අඩු මිලකට මිලදී ගත හැකි
පෝෂණ ගුණයෙන් ඉතා අධික ආහාර නිෂ්පාදනය සඳහා මූලධනයක් විදිහට මේ මුදල යොදවලා තියෙනවා. ඔය කාල සීමාවේ පස්සේ තමයි යාට බංග්ලාදේශයේ තියෙන සාමාන්‍ය දේශපාලන ක්‍රමයේ තියෙන බලපෑමට අහු වෙනවා. බලපෑම නිසා යා ග්‍රාමීණ ව්‍යාපාරයෙන් ඉවත් වෙලා අද වෙනකොට තවදුරටත් මේ ක්‍රමය පිළිබඳව ලෝකයේ අනිත් රටවල් දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයේ නිරත වෙන දැන් මම හිතන්නේ අවුරුදු 80කට වගේ ළඟ ඇති කියලා මට හිතෙනවා මේ මම අධ්‍යයනය කරපු කාල සීමාවේ හැටියට මේ ඉන්නේ ඔබ මේ දකින්න මේ ඡායාරූපයේ ඉන්නේ මහාචාර්ය මොහමඩ් යුනුස් කියන ග්‍රාමීණ ක්‍රමයේ ආරම්භක පුද්ගලයා. හොඳයි. ඒ අනුව අපි මේ අපේ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ අදියරට යමු. දැන් අපි කතා කරමින් හිටියේ ග්‍රාමීණ ක්‍රමයේ ඉතිහාසය, කාලීන වැදගත්කම, ක්‍රමවේදයේ බලපෑමට සාර්ථක වුණේ ඇයි, සාධනීය ලක්ෂණ කියන ටික තමයි අපි අර ටියුට් එකේ කියලා දුන්නේ. දැන් අපි ඊට පස්සේ අපිට මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති සාධනීය වෙනස්කම් මොනවද? මානව සංවර්ධන දර්ශකයේ වගේ දේවල් වැදගත් වෙනවා එතෙන්දී. ශුද්‍ර මූල්‍ය සමාවෙන් අක්කාකුරක් වැදිලා නැහැ. ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට බලපෑ ඇති ප්‍රධාන අභියෝගයන් මොනවද කියන මේ කරුණු දෙක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. අපි මොනවද සාධනීය වෙනස්කම් කියන එක මම මෙතන ලයිස්තුගත කරලා තියෙනවා. මෙච්චර කරුණු ගොඩක් නෙවෙයි, මම ඉක්මනට ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා කියනවා. මේවා විභාගයේදී ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම අපේක්ෂාවෙන්මයි සඳහන් කරලා තියෙන්නේ. විභාගයේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නටමයි. මොකද මේ ප්‍රශ්නේ ආවොත් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණයි කියලා මට මතකයි. නැවත මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා නම් එහෙම පිටින්ම මේ ප්‍රශ්නේ මේකට මේ කරුණුම එහෙම පිටින්ම විභාගයේදී භාවිත කරන්න පුළුවන් විදිහට තමයි මේ ලයිස්තුගත කරලා තියෙන්නේ. ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ තුල සිදුවී ඇති සාධනීය වෙනස්කම්. ආසියානු සංවර්ධන බැංකුවේ ආර්ථික විද්‍යාවේ අශෝක් ශර්මා මහතා විසින් කරපු ලද අධ්‍යයනයකින් තමයි මේ ටික මම තෝරගත්තේ. මොකද එහෙම වැදගත් තොරතුරු තමයි මම හිතලා කියනවා වගේම යම් කිසි වැදගත් මූලාශ්‍රයකින් තමයි ගන්නෙ මම හැම වෙලාවෙම. ඒකේ පළවෙනි තමයි දුගී ජනතාවට ඉතුරුම් පුරුදු ඇති කළ නොහැකි බවට පත්වෙච්ච දුර්මතය තුරන් වෙලා තියෙනවා. දුගී ජනතාවට ඉතුරුම් පුරුදු ඇති කරන්න බැහැ කියලා දුර්මතයක් තිබෙයි නැති වෙලා තියෙනවා. ඒක සාධනීය වෙනස්කමක්. ඒ උදාහරණ තමයි ග්‍රාමීණ ක්‍රමය. ලංකාවේ ප්‍රාදේශීය බැංකු තියෙනවා, සමූපකාර සමිති ක්‍රමය වගේ විශාල ඉතුරුම් තියෙනවා. මම උදාහරණයකට කිව්වොත් සමූපකාර සමිතිවල මට අවස්ථාව හම්බුණා සංවර්ධන බැංකු කටයුතු වල නිරත වෙන අවධියේදී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සම්පකාර සමිති දෙකකට යන්නට අවස්ථාව හම්බුණා කරුණු අධ්‍යයනය සඳහා. ඒ සම්පකාර සමිති වල තියෙන පුංචි ඉතුරුම් බැංකු, ඒ ඉතුරුම් බැංකු වල පුංචි ප්‍රදේශයක බිලියන 3ක රුපියල් මිලියන 2-3000ක ඉතුරුම් තියෙනවා. ඒක ඉතාම සාධනීය වෙනසක්. ඒ කියන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු ඉතුරු කරන්න බැහැ කියලා එකක් නැහැ. ඒක සාධනීය වෙනසක්. ඊළඟ එක තමයි දුගී ජනතාව විශේෂයෙන් කාන්තාවන් ණය ලබා දිය හැකි යහපත් ගනුදෙනුකරුවන් බව තහවුරු කරලා තියෙනවා. ඒකයි තවදුරටත් මම කතා කරන්න යන්නේ. කාන්තාව දුප්පත්කම තියෙන අය සහ විශේෂයෙන් මේකෙන් කාන්තාවන්ට ණය දෙන්න පුළුවන්. ඒ ගැන තහවුරු කරලා තියෙනවා. ඒක ලෝකෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. භාවිතාවේදී වෙන අඩුපාඩු තමයි තියෙන්නේ. තුන්වෙනි එක. ශුද්‍ර මූල්‍ය සේවා සැපීම සඳහා වැඩියෙන් වියදම් අවම නවීන ක්‍රමයන් වෙත යොමු වෙනවා. ඒක සාධනීය වෙනසක්. ඒකට හොඳම උදාහරණය ඔයගොල්ලෝ බය නැතුව ලියන්න barefoot banking. මම ඒක ටයිප් කරන්න chat box එකේ. ඒක කියන්නේ barefoot banking. barefoot කියලා කියන්නේ පාවහන් නැත්නම් පාවහන් නැති බැංකු කරන යදනවා කියන්නේ පාවහන් නැතුව කියලා කියන්නේ ගමින් ගමට පියවරෙන් පියවර යනවා කියන එක පයින් ගිහිල්ලා කරනවා කියන අදහස. ඒකට හොඳම උදාහරණය තමයි ලංකාවේ මම හිතන්නේ ජාතික ඉදිරියෙන් බැංකුව ගැන මම කිව්වා. ඒ අය තැන් වලට ගිහිල්ලා පුංචි තැන්පතු ගන්න ක්‍රමවේද හදලා තියෙනවා. ඒ කියන්නේ ශුද්‍ර මූල්‍ය සේවාවන් සපයන්නේ ඒ අය අලුත් ක්‍රම, වියදම් අවම නවීන ක්‍රම හොයාගන්න. ඊට පස්සේ සමහර තැපැල් කන්තෝරු පාවිච්චි කරනවා කාර්යාලය. මිතුරුම් ගන්න. ඊට පස්සේ ග්‍රාමීය වශයෙන් සමිති හදලා තියෙනවා.
දැකලා තියෙන සමහර ප්‍රදේශවල ආගමික ස්ථාන විශේෂයෙන් පන්සල් බෞද්ධ පන්සල් පල්ලි මේවට මිනිස්සු එතෙන්ට ගෙනල්ලා එතෙන්දී ටික එකතු කරගෙන යන ක්‍රමවේද. ඊළඟට මම දැකලා තියෙනවා බැංකු බොහෝ බැංකු ලංකාවේ වගේ තැන සෑම බැංකුවක්ම පාහේ ජංගම බැංකු රථ තියෙනවා. දැන් අද වෙනකොට එහෙම පුංචි මේවා කලින් නොතිබ්බ දේවල්. කියන්නේ වියදම් අවම නවීන ක්‍රමවේද දැන් යොමු වෙමින් තියෙන ශුද්‍ර මුල්‍ය ස්කීමේ සපය. දැන් මම දන්නවා SMS බැංකුකරණය කියන එක දැන් අද නම් අතර SMS කියන එක ගණන් ගන්න. WhatsApp වලටත් අන්තර්ජාලයට ඊට පස්සේ ඇප්ලිකේෂන් ජංගම දුරකථනවල තියෙන ජංගම දුරකථනයක ඇප්ලිකේෂන් හරහා ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමය මිනිස්සු අතරට ගිහිල්ලා සමහර ඒවා තාම ශුද්‍ර කර්මාන්ත වලටම සමහරට නොගිහින් ඇති. හැබැයි දැන් ඒවා යමින් ඉන්නවා. ඒ නිසා ඒක සාධනීය වෙනස්කමක් මේ ශාස්ත්‍රය තුළ සිද්ධ වෙනවා. සුරකුම් මත පදනම්ව ශුද්‍ර මූල්‍ය ලබා දිය යුතුය යන දුර්මතය අවසන් කරනවා. සුරකුම් ලබා දීම මත එහෙම එකක් නැහැ. තවදුරටත් අපිට සුරකුම් අවශ්‍ය නැහැ. සුරකුම් නැතුව මිනිසුන්ට ණය දෙන්න පුළුවන් කියන එක දැන් ස්ථාපනය වෙමින් යන්නේ. ඒක තව ස්ථාපනය වෙයි. දැන් මේ ඊයේ පෙරේදා ශ්‍රී ලංකා රාජ්‍ය ණය දුන්නා. මම දැක්කා විශේෂ ණය යෝජනා ක්‍රමයක්. සුරකුම් නැහැ. සුරකුම් වෙනුවට ගත්තේ අපයක්. නිකන් අපි සාමාන්‍ය වෙළඳපොලේ කියන සුරකුම් ඉඩම්, ඒබල, යන්ත්‍ර සූත්‍ර වාහන ඒවා නැහැ. ඒ වෙනුවට පුද්ගලයන් අපවීම සමහරලාට සේවය නැත්නම් හාම්පුතාගෙන් වැටුප ලැබෙන එක ඒ ඇති. කලින් ණය අරන් තියෙන වනම් ඒ පිළිබඳව සලකා බැලීම ඊළඟට ණයතොරතුරු කාර්යාලය හරහා වාර්තා ලබා ගැනීම වගේ දේවල් වලින් සුරකුම් අවශ්‍ය නැත. නමුත් ණය ලබා දිය හැක කියන දේ දැන් මේ වෙනකොට ස්ථාපනය වෙමින් යනවා. වේගින් ස්ථාපනය වෙමින් යනවා. ඒක ඊටම වැදගත් වෙනසක්. මේ ලංකාව ගැන මම මේ කතා කරන්නේ. ශුද්‍ර මූල්‍ය සැපීම හරහා මානව සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ලබා දුන්නෝ තහවුරු වෙලා තියෙනවා. මොකක්ද මේ කියන්නේ? උදාහරණයක් මානව සංවර්ධන දර්ශකය යන Human Development Index මානව සංවර්ධන දර්ශකය HDI ඒකට කියන්නේ Human Development Index. මේක ලෝකයේ මිනිසුන්ගේ රටක සමාජන මට්ටම සොයා බලන වැදගත්ම දර්ශකයක්. අද ලෝකේ භාවිතා වෙන. ශුද්‍ර මූල්‍ය සැපීම හරහා මේ දර්ශකයට සාධනීය බලපෑමක් කරන්න පුළුවන්. මේ දර්ශකයේ සාධනීය වශයෙන් ඉස්සරහට ඉදිරියට උඩට ගෙනියන්න පුළුවන් කියන එක වේගයෙන් ඔප්පු වෙමින් යනවා. ඒකට කොහොමද මේක ගැන කියන්නේ? මානව සංවර්ධන දශකයේ යන කල්පයේ හරහා රටවල් දෙකක ජාතික ආදායම් මත එම රටවල් සංසන්දනය කරන එක වැරදි. ඒ වෙනුවට දර්ශක තුනක් අවශ්‍යයි. ඒකේ මධ්‍යයාගේ මත තීරණ ගන්න ඕන කියලා අදහස්. මොනවාද දර්ශක තුන? දීර්ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය. උපතේදී ආයු අපේක්ෂාව අවමේ අවුරුදු 20ක උපරිම අවුරුදු 85ක අතර මිනිස්සු ඉන්නවා. කියන්නේ මිනිස්සු දීර්ඝ කාලීනව සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා. නිකම්ම ආදායම නෙවෙයි. දැනුවත් භාවය. ඒ කියන්නේ knowledge, awareness කියන එක. දරුවන් වයස අවුරුදු 25 වෙන වැඩිහිටියන් කොපමණ වසර ගණනක් විධිමත් පාසල් අධ්‍යාපනය ලබනවා. දැනුවත් භාවය. දීර්ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය දැනුවත් භාවය. තුන්වෙනි එක පිළිගත් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම කියන්නේ අවම වශයෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 200 සිට උපරිම 75000 දක්වා අතර මිනිස්සු කොහෙද ඉන්නේ කියන එක බලන්න. මේ දර්ශක තුනක්. Human Development Index එකේ දර්ශක තුනක් තියෙනවා. නැත්නම් අපි ඉස්සර රටවල් දෙක ආදායම මට්ටම මත තීරණය කරනවා. එහෙම නෙමෙයි. මිනිස්සු දීර්ඝ කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා. මිනිස්සුන්ට දැනුවත් භාවය තියෙනවා. අධ්‍යාපනය ලැබෙනවා. මේක පිළිගත් ජීවන මට්ටමක්. පිළිගත් ජීවන මට්ටමක් තියෙනවා. මේක මත රටවල් සංවර්ධනය වෙලාද කියන එක තීන්දුව කරන්න ශුද්‍ර මූල්‍ය වලින් විශාල බලපෑමක් කරනවා. කොහොමද කරන්නේ? ශුද්‍ර මූල්‍ය සැප වුණාම මිනිස්සු හොඳ ජීවන මට්ටමක් ලබා කරගන්නවා. ඒකෙන් මිනිස්සු දීර්ඝ කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා. මොකද බෙහෙත් ගන්නවා, සතුටින් ජීවත් වෙනවා, තමන් පිළිබඳ අභිමානයක් ඇති කර ගන්නවා. ඒ නිසා දීර්ඝ ජීවිතය දියුණු වෙනවා. මූල්‍ය සාක්ෂරතාවය දිනවා, පාසල් යන අවස්ථාවල් ලැබෙනවා, වෙනත් ආකාරයකින් ඉන්න ගන්න හැම එමද දැනුවත් භාවය වැඩි වෙනවා. ශුද්‍ර මූල්‍ය කර්මාන්තවල වැඩ කරාම ආදායම වැඩි වෙනවා. එතකොට ජීවන මට්ටම ඉහළ යනවා. මේ තුනම සලකා බලපුවහම ශ්‍රී ලංකාව ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා. මොකද ඒකට හේතුව ලංකාවේ
ප්‍රාථමික අධ්‍යාපනයේ අනිත් රටවලට සාපේක්ෂව හොඳයි දුප්පත් රටවලට. මම මේ පුතාලට පෙන්වන්න හදන්නේ Human Development Index කියන එක අන්තර්ජාලයට ගිහිල්ලා පෙන්වන්න යනවා මේක ඇයි වැදගත්. මොකද මේ පිළිබඳව මට පොඩි මතකයක් තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් එකවරක ඇහුවා නේද කියලා විභාගයේදී. අපි බලමු එක Human Development Index. එක එක්සත් ජාතීන්ගේ සංවර්ධන පොතේ හරහා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ Human Development Index පිළිබඳව මේ තියෙන මම කියපු එක පොතේ ඔයගොල්ලන්ට පේනවද මන්ද? Long and healthy life. දීර්ඝ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය. Knowledge නැත්නම් දැනුවත් භාවය. A decent standard of living. පිළිගත් ජීවන මට්ටමක්. ඒ අනුව ඒක කියනවා උපදේදී ආයු අපේක්ෂාව, පාසල් වර්ෂ ගාන සහ ආදායම. මේ තුන හරහා ජීවත් වීම පිළිබඳ දර්ශකයක්, ජීවිත අපේක්ෂාව පිළිබඳ දර්ශකයක්, අධ්‍යාපනය පිළිබඳ දර්ශකයක් සහ ආදායම දර්ශකයක් හදලා ඒ දර්ශක තුනේ එකමුතුවක් හදනවා Human Development Index කියලා අගයක් ගන්නවා. මේක තමයි අද ලෝකේ පාවිච්චි කරන වැදගත් දර්ශකයක්. මේකේ country profile එකට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම එක රටවල් තියෙන්නේ මේ තියෙන්නේ ඒ ලෝකේ රටවල් සියල්ලම මෙතන ලයිස්තුගත කරලා තියෙනවා. අපි නිකමට උදාහරණයකට අපි ශ්‍රී ලංකාව කියන එක ඔබමු. කොහෙද අපි ලංකාව තියෙන්නේ කියලා බැලුවොත් මේක තියෙනවා දර්ශකයේ 0.782යි රෑන්ක් එක නැත්නම් අපේ තැන අපේ ස්ථානය 72 කියලා කියනවා ලෝකේ රටවල් වලින්. මේක පිළිබඳ අධ්‍යයනය තියෙන්නේ අපිව සංසන්දනය කරන්න මම උගන්වන නිසා උදාහරණයක් පෙන්නන්නේ දැනුම හොයාගෙන යන හැටි. අපි නිකන් ඉන්දියාව වගේ රටකට ගිහිල්ලා බලමු ඉන්දියාව කොච්චර මේ දර්ශකයේ ඉන්නවද කියලා බලන්න. ඉන්දියාව 0.645යි රෑන්ක් එක 131. අපි 72. අපි ලෝකේ රටවල් ලයිස්තුගත කරොත් අපි ඉන්නේ 72 වෙනි ස්ථානයේ. ඉන්දියාව ඉන්නේ 131 වෙනි ස්ථානයේ. ඉන්දියාව දියුණුයි. නමුත් අර කියන දර්ශක තුන ගත්තාම අපි බොහෝ ඉදිරියෙන් ඉන්න රටක්. අපි මෙතෙක් වෙලා කතා කරමු බංග්ලාදේශය ගත්තොත් උඩට පේනවා හිතර කියලා හිතනවා. ඒගොල්ලෝ 133 ඉන්දියාවට පල්ලෙහින් ඉන්නේ. එහෙම ගත්තාම දකුණු ආසියාවේ අනිත් රටවල් තමයි පාකිස්තානය. අපි පාකිස්තානයටත් ගිහලා බලමු ඒගොල්ලන්ගේ මොකද්ද තියෙන්නේ කියලා. පාකිස්තාන කොහෙද තියෙන්නේ කියලා. පාකිස්තානය 154 බොහොමින් පල්ලෙහි. ඒ කියන්නේ දකුණු ආසියානු කලාපයේ අපි තාමත් සාධනීය තැනක ඉන්නවා human development කියන. ඒ කියන්නේ මිනිස්සු සම්පත්තියට ළඟා වෙත. මෙතන මෝල්ඩිව්ස් සමහරට අපිට වඩා උඩින් ඉන්නවා වෙන්නේ නැති. මාලදීව ඉන. නෑ මාලදීව නැත් අපිට පල්ලෙහි. ඒ කියන්නේ මේ කලාපය ගත්තොත් අපි සුද්‍ර මූල්‍ය සැපීම හරහා නොවුනත් අපි මේ වන විට මානව සංවර්ධන ඉහළ තැනක ඉන්නවා. සුද්‍ර මූල්‍ය සැපීම තවත් සාර්ථක කරගන්න පුළුවන් නම් මේක තව ඉදිරියට ගෙන්න පුළුවන්. මම මේ මානව සංවර්ධන දශකය ගැන කියවේ මේ වගේ සංකල්ප ඔයගොල්ලන්ගේ විභාගයේදී පොඩ පරීක්ෂා කරන ගතියක් පේපර් එකේ පේන්න තියෙනවා. පුංචි දේවල් ඔය දැන් ශුද්‍ර මූල්‍යයට අදාළ මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය අන්තර්ගත කරණය වගේ දේවල් මුල්ම කාලේ වලට ආවේ තියා හිතුවේවත් නැහැ. නමුත් ක්‍රමයෙන් ඒවා දැන් ප්‍රශ්න වලට එකතු වෙලා තියෙනවා. ඒ වගේ මේ සංකල්පත් මම හිතනවා ඉස්සරහදී ඔයගොල්ලන්ට විෂය නිර්දේශිත එකතු වෙන නිසා මම හිතනවා ඒවා උගන්වන එක වැදගත් කියලා. අපි මේ කතා කරන්නේ ශුද්‍ර මූල්‍ය නිසා වෙලා තියෙන සාධනීය ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ වෙලා තියෙන වෙනස්කම්. දැන් අපි ටිකක් කතා කරා මොනවද? අපි කීවා දුප්පත් අය ඉතුරු කරන්න පුළුවන් කියලා දැනගෙන තියෙනවා. දුප්පත් අයට ණය ගන්න පුළුවන්, විශේෂයෙන් කාන්තාවන්ට ණය ගන්න පුළුවන් කියලා දැනගෙන තියෙනවා. ශුද්‍ර මූල්‍ය සපයන්න අලුත් ක්‍රම තියෙනවා, වියදම් අවම නවීන ක්‍රම තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. සුරකුම් නැතුව ණය දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මානව සංවර්ධන දර්ශකයේ වගේ දේවල් වලට විශාල දායකත්වයක් දෙන බව හොයාගෙන තියෙනවා. එහෙම ගත්තාම ලංකාවේ ඉන්න තැන ගැනත් මම ඔයගොල්ලන්ට කියනවා. මම හිතන්නේ මේකේ මානව සංවර්ධන දර්ශකයේ ඉහළ මාගයන් ඉන්නේ ස්කැන්ඩිනේවියන් රටවල, කියන්නේ නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ වගේ රටවල්, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමාණය කියලක ඇති, සිංගප්පූරුව වගේ රටවල් උගක් ඉහළින් ඉන්නවා, ඕස්ට්‍රේලියාව උගක් ඉහළින් ඉන්නවා, නවසීලන්තය උගක් ඉහළින් ඉන්නවා.
අපි සාපේක්ෂව අපි 70 ගණක් කියලා කියන්නේ නරකම තත්ත්වයක් නෙවෙයි. ඊට පස්සේ බලපාලා තියෙන වැදගත් සාධනීය වෙනස්කමක් තමයි ශුද්‍ර මූල්‍ය සැපයීම චිරස්ථායී ව්‍යාපාරයක් ලෙස මහා පරිමාණයෙන් සිදු කළ හැකි බව තහවුරු වීම නිසා සාධනීය සංවර්ධන ක්‍රියාවලියකට මම පැහැදිලි තියෙනවා. ඒ කියන්නේ ශුද්‍ර මූල්‍ය සැපයීම කියන්නේ බැංකු මූල්‍ය ආයතන වගේ අයට මේක කරන්න පුළුවන් නම් ඒක මහා පරිමාණ බිස්නස් එකක් කියන එකත් පෙන්නලා තියෙනවා. කවුද පෙන්වන්නේ? ග්‍රාමීණ ක්‍රමයෙන් පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. ශුද්‍ර මූල්‍ය සැපයීම විශාල පරිමාණයේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා. ඒකත් ඉතා වැදගත් වෙනස්කමක්. ඒකෙන් බැංකු මූල්‍ය ආයතන දැන් පෙළඹෙනවා. අපි මේකට යමු, අපි මේ බිස්නස් එකේ වැඩ කරමු, අපි මේ ක්‍රමයට එකතු වෙමු කියන වෙනස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ශුද්ධ මූල්‍ය සේවා හරහා ග්‍රාමීය මූල්‍ය සේවා වෙළඳපොළ බෙදා නොතිබූ ප්‍රමාණයකට වැඩි දියුණු වෙලා. ශුද්ධ මූල්‍ය සැපයීම ග්‍රාමීය වශයෙන් මූල්‍ය වෙළඳපොළක් හැදලා තියෙනවා. ලද හැම තිබුණේ නැහැ. අපි කතා කරනකොට පටන් ගත්ත දවසේ ඔයගොල්ලන්ට මතක ඇති මෙතන පළවෙනි දවසේ හිටපු පුතාලට දුවලට මම මොනරාගල දිස්ත්‍රික්කයේ අරගෙන මම උදාහරණයක් දෙමින් බැංකු ගැන කියමින් කිව්වා අපි ග්‍රාමීය වශයෙන් දියුණු වෙලා නැහැ කියලා. ශුද්‍ර මූල්‍ය හරහා එක වෙනින් තියෙනවා. මිනිස්සු ඩයලොග් ඊසි කැෂ් පාවිච්චි කරනවා. මිනිස්සු මොබිටෙල් එම් කැෂ් පාවිච්චි කරනවා. මිනිස්සු බැංකු හරහා සල්ලි යොමු කරනවා. මිනිස්සු වෙනදට වඩා බැංකු පාවිච්චි කරනවා තමන්ගේ අවශ්‍යතා සඳහා. මිනිස්සු බැංකුවකින් ණය ගන්නවා කියනකට වඩා බැංකුවකින් සේවා ගන්නට යනවා. දැන් මිනිස්සු දන්නවා එතෙන්ට යන්නේ. මිනිස්සු දුරකථන පාවිච්චි කරනවා. තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ හරහා යම් වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. මේවා සාධනීය වෙනස්කම්. මොකද මේ ප්‍රශ්නයත් පොතේ විභාගයේදී ඉලක්ක විය හැකි දෙයක්. සමහර වෙලාවට මෙවර විභාගයේදී මම මේ කියන දේ සමහරවිට පුතාලා තේ පොතක් තියනවා ලියා ගන්න. අපි මේ මොහොන දුන්න වසංගත තත්ත්වය තුළ අලුත් වෙළඳපොළ නිර්මාණය වුණා. විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් සහන නිෂ්පාදන වලට අලුත් වෙළඳපොළ හැදුණා. ආහාර වලට විශාල වෙළඳපොළක් ආවා. වෙනත් අත්‍යවශ්‍ය දේවල් වලට විශාල වෙළඳපොළක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි පුතේ. මේ වෙළඳපොළ ක්‍රමය වෙනස් වුණා. අපි සමහර ආනයන භාණ්ඩ මත යැපෙන එක අඩු වුණා. යම් ප්‍රමාණයකට අපි දේශීය වශයෙන් සමහර නිෂ්පාදන වලට පෙළඹුණා. මිනිස්සු අලුත් දේවල් කරන්න පෙළඹුණා. මිනිස්සු අලුත් සොයා ගැනීම වලට යන්න උත්සාහ කළා. මේවා ශුද්‍ර ග්‍රාමීය වශයෙන් අලුත් වෙළඳපොළක් හදන්න උදව් වුණා. ශුද්‍ර මූල්‍ය හරහා ඒ වගේ අලුත් සංවර්ධනයකට අලුත් වෙනසකට කළ හැකි දායකත්වයේ කුමක්ද කියලා සමහරලාට ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න බැන්නේ. ශුද්‍ර මූල්‍ය හරහා අත්‍යවශ්‍ය සේවාවන් සහ ග්‍රාමීය වශයෙන් නව වෙළඳපොළ නිර්මාණය කිරීමට දායක විය හැකි කෙසේද කියන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබට කරුණු ඉදිරිපත් කරන්න කියන්නේ. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් දේවල් තියෙනවා. NSB එක මෙහෙම කරලා තියෙනවා. හැටන් නැෂනල් බැංකුව මෙහෙම කරලා තියෙනවා. ග්‍රාමීණ ක්‍රමයේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. නිසා මේවා කරන්න පුළුවන්. අපිට සුරකුම් නැතුව ණය දෙන්න පුළුවන්. මිනිස්සුන්ට ප්‍රාග්ධනය දෙන්න පුළුවන්. අලුත් නිෂ්පාදන එළියට ගේන්න පුළුවන්. එයාට වෙළඳපොළ හොයලා දෙන්න පුළුවන්. මූල්‍ය සාක්ෂරතාවය දෙන්න පුළුවන්. මූල්‍ය විනය හදන්න පුළුවන්. මූල්‍ය අන්තර්ගතකරණය කරන්න පුළුවන්. මේ දේවල් කරමින් අපිට ග්‍රාමීය වශයෙන් නැත්තම් මේ වගේ ආර්ථිකයේ තියෙන අපහසු අවධියකදී ආර්ථිකයේ පවත්වාගෙන යාමට දායක විය හැක කියන ඒකට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මට හිතෙනවා මෙවර සමහර විට එවැනි ප්‍රශ්නයක් අහන්න ඉඩ කඩක් තියෙනවා. මොකද මේ ඇති වෙලා තිබෙන ආර්ථික අවපාත තත්ත්වය විභාගයේ විශේෂයෙන්ම අපේ සබ්ජෙක්ට් එකේදී සංවර්ධන මූල්‍ය කියන සබ්ජෙක්ට් එකේදී අනිවාර්යයෙන්ම ටෙස්ට් කරන්න නැත්නම් ඔයගොල්ලන්ව විභාගයේ පරීක්ෂාවට ලක් කරන්න තියෙන හරිම වැඩි. නිසා ඒක පුතාලා අනිවාර්යයෙන්ම සටහනක් දාගන්න. අපි මේ සංවර්ධන මේ ශුද්‍ර මූල්‍ය හරහා ශුද්‍ර මූල්‍ය ඉගෙන ගත්ත කරුණු ටික මේ වසංගත තත්ත්වයේ රටේ ආර්ථිකයට වෙච්ච වෙනස්කම් වලට කොහොමද දායක වෙන්නේ කියලා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වගේ එකක්. කට මොකක්ද දැන් කරන්නේ? කුඩා පරිමාණයක් කොහොමද නගා සිටවන්නේ? අපි දේශීය සංචාරක කර්මාන්තයට කොහොමද ඉඩකඩ හදන්නේ? ඊට පස්සේ දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය කොහොමද ඉඩකඩ හදන්නේ? සමහර දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට කොහොමද ගහන්නේ? දේශීය වශයෙන් අත්‍යවශ්‍ය සේවාවන් කොහොමද කරන්නේ? කියන මෙතෙන්ට ශුද්‍ර මූල්‍ය බලපෑම කොහොමද කියන එක කිව්වොත් ඕගොල්ලන්ට තියෙන්නේ ශුද්‍ර මූල්‍ය වල තියෙන හොඳ දේ. හොඳ කොටස් ටික අරගෙන ඒවා එකින් එක මේකට දායක වෙන්නේ කොහොමද කියලා ලියන්න.
දැන් මම එතෙන්ට සාකච්ඡා කළා මොනවද අපි කරන්නේ ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වෙති සාධනීය වෙනස්කම් ටිකක් කිව්වා අපි කලින් කතා කරපු දේවල් පොඩ්ඩක් නැවත එකතු කරා. දැන් මට පුතාලා කියන්න එතන මොන හරි මම සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවද? එතන මට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න මතුවලා තියෙනවද? පැහැදිලි කර ගැනීම තියෙනවද? ඉස්සෙල්ලා වගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවද? ඉස්සෙල්ලා අපි හොඳ ප්‍රශ්න දෙකක් අහලා හොඳ උත්තර හොඳ පැහැදිලි කර ගැනීමක් කළා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න දින දරුවෝ ඉන්නවද? ඉතින් අපිට ඊළඟ සාකච්ඡාවට යන්න කලින් අපි කරුණු ටික වැඩිපුර සාකච්ඡා කළාද? හරි අපි එහෙම තමයි සාකච්ඡාව හොඳට පැය දෙක වැඩිම පරිම භාවිතාවට ගන්න ඕන. එතකොට තමයි අපි මේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගත්තා වෙන්නේ විභාගයට හොඳට සූදානම් වෙනවා කියන්නේ. කොහොමද කවුරු හරි ඉන්නවද ප්‍රශ්නයක් ඕනද? ප්‍රශ්න අහන්න තියෙනවද? අපි ප්‍රශ්න අහන පුරුදු දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ කියන්න මට. සම්පූර්ණයෙන් ක්ලියර්ද? කියපු දේවල් පැහැදිලිද? chat box එක පාවිච්චි කරන්න. මොනවද තියෙනවද දැනගන්න? නැත්තම් මම එක්කෙනෙක්ගේ නම කියලා ප්‍රශ්නයක් අහන්නද? එහෙම එපා නේද? මේ ප්‍රශ්න අහන්න එපානේ. මොනවාරි පැහැදිලි කරගන්න තියෙනවද පුතාලා කියන්න මට? සර් පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. කියන්න පුතා. දැන් අපේ මේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් විදියට සංවර්ධන වුණා කියලා සර් කිව්වනේ උතන. හරියට හරි. එතකොට සර් වෙමින් තියෙනවා ලංකාව. ඔව් කියන්නේ. එතකොට සර් පහුගිය කාලේ දේශපාලන පක්ෂ පවා යම්කිසි වාසි ගැනීම සඳහා මේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරය භාවිතාවට ලක් කරා. එකක් තමයි ඔය ශුද්‍ර මූල්‍ය දිවිච්ච අයගෙන් ණය කපා හරිනවා කියපු කතාව. එතකොට සර් මේ සංවර්ධනය වෙච්ච ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයට එක්තරා බලපෑමක් තමයි එතනදී වුණේ. එතකොට සර් මට දැනගන්න ඕනේ 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනතේ යම් විධිදාන තියෙනවද ශුද්‍ර මූල්‍ය සැපීමේදී සපුරාලිය යුතු සුදුසුකම්. ඒහා සම්බන්ධයෙන් කිසි දෙයක් ඔව් තාම හොඳ. ඔව් ශුද්‍ර මූල්‍ය ඒ පුතා කියන්නේ 2000 මෙන්න මේක. ඒ මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්‍ර මූල්‍ය පනත. ඒ ප්‍රශ්නේ පුතා අහපු හින්දා තාම වැදගත් කාරණාවක් එළියට ගත්තේ. මම ඒ ගැන මම ඊළඟට කියන්න ඉන්න දේ නමුත් මම දැන් පටන් ගත්ත එක හොඳයි. කාවේ කිසිම විධි විධානයක් තිබුණේ නැහැ. මොකොත්ම තිබුණේ නැහැ. මේ ගැන ලොකු කතා බහක් තිබිලා කොහොම හරි 2016 දී පනතක් විදියට මේක ඉදිරියට ආවා ශුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන්. පනත පොතේ ව්‍යාපාරය කිරීම සම්බන්ධයෙන් ගැන නෙමෙයි තියෙන්නේ. මම ප්‍රශ්නට ඍජුවම උත්තර දෙනවා. මේකේ තියෙන්නේ ක්‍රියාවලිය නියාමනය කරන විදිහම සම්බන්ධයෙන්. එතන මේ පනතෙන් හදලා තියෙන්නේ ලියාපදිංචි කිරීම, ආයතන පවත්වාගෙන යාම කියන කාරණා ගැන තමයි සඳහන් වෙන්නේ. මොකද ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ තියෙන ප්‍රධානතම ගැටලුවක් බවට දැක්කේ රජය සහ විශේෂ මහ බැංකුව කිසිම පරිපාලනයකින් තොරව අර පුතා කිව්වා වගේ විවිධ වෙනත් අරමුණු වලට භාවිත කිරීම පිළිබඳ කෙරෙන්න පුළුවන් විදිහට ව්‍යාපාර ශුද්‍ර මූල්‍ය වශයෙන් තිබිච්ච එක. ඒක තමයි උනේ. ඒතකොට ඒක දේශපාලකයෝ පාවිච්චි කරන්නේ නැති. ව්‍යාපාරිකයෝ තම තමුන්ගේ පටු අරමුණු වලට පාවිච්චි කරන්නේ නැති. එහෙම වෙලා තියෙනවා නම් අවභාවිතා වෙන්නේ නැති. මේක කලේ ඉස්සෙල්ලාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හැදුවා. හැබැයි පුතා පනතෙන් ඔගොල්ලෝ පනතේ සිංහල පනත බැලුවත් ඉංග්‍රීසි පනත බැලුවත් දෙකේ තියෙනවා. අනිවාර්ය කරලා නැහැ. බැංකුවක් හෝ විධිමත් මූල්‍ය ආයතනයක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න පුළුවන්. ශුද්‍ර මූල්‍ය සපයන ආධිනව සංවිධානයක් විදිහට ලියාපදිංචි වෙන්න පුළුවන්. හැබැයි එසේ නොවේද ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා එතන පුංචි අඩුපාඩුවක් වෙනවා. හැබැයි නියම ක්‍රියාවලියක් තියෙනවා. වෙන දෙයක් තියෙනවා. ආයතන ව්‍යුහය ගැන මොන වගේ නිලයන්ද තියෙන්න ඕනේ, නිලවල මොන වගේ අයද ඉන්නට ඕන කියලා තදහලා තියෙනවා. ප්‍රාග්ධනය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට
ඊළඟට පසු විපරම් කිරීමේ ක්‍රියාවලියක් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ සුද්‍ර මූල්‍ය දෙපාර්තමේන්තුවක් පවා ස්ථාපනය කළා. දැන් එහෙම දෙපාර්තමේන්තුවක් මේ දෙපාර්තමේන්තුව මෙතන වෙනම මේකක් විදිහට නැති වුණාට සොයා බැලීම කෙරෙනවා. එතකොට අර පුතා අහපු ප්‍රශ්නේ මේක වෙනත් විදිහේ දේවල් වලට අවභාවිත වෙන්න වෙනත් අරමුණු වලට තල්ලු කරගෙන යන්න තියෙන ඉඩකඩ මේ පනත හරහා අඩු වෙලා තියෙනවා. ඒ පනතේ සාකච්ඡා කරනවා ලියාපදිංචි කරන්නේ කොහොමද? ආයතන ව්‍යුහය පවත්වාගෙන යන්නේ කොහොමද? ආයතනයේ ක්‍රියාත්මක වීමේදී අවම වශයෙන් පවත්වා ගත යුතු මොනවාද තත්ත්වයන් කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. එක අඩුපාඩුවක් තියෙනවා පුතා. දැන් බැංකුවක් ගත්තොත් අපි අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න බෑ. පුතාලා වැඩ කරන බැංකුවලත් අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න. බැංකුව කියන නම පාවිච්චි කරනවා නම් ලියාපදිංචි වෙන්නම මූල්‍ය සේවා දෙන්න. මූල්‍ය සමාගම් වලට ලියාපදිංචි වීම හෝ නොවීම තියෙන්න පුළුවන්. ලියාපදිංචි වෙච්ච ආයතන පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුව වගේ කියන ලියාපදිංචි නොවුණු ආයතන ගැන වගකීමක් නැහැ. ඒ නිසා ලංකාවේ මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ශුද්‍ර මූල්‍ය පනතේද අන්න ඒ අඩුපාඩුව තියෙනවා. එතකොට මෙතෙක් නොතිබ්බ අපි මේක තමයි කතා කරන්නේ අවුරුදු 4කට කලින් ආව පනතක් අපිට අවුරුදු බර ගානක් විශාල ගණනාවක් يعني අවුරුදු 20 30කට වැඩි කාලයක් මොහොත්ම තිබුණේ නැහැ. නමුත් දැන් පනතක ආරක්ෂාව තියෙනවා. පනතක නීතිමය ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඉස්සරහට යන්න තව වර්ධනය විය යුතුයි. බුද්ධ අහපු ප්‍රශ්නෙට ඒ අවභාවිතාවන් සෑහෙන ප්‍රමාණයක් අවම අඩු කර ගන්නට ඉඩ කඩ මේ පනත හරහා තියෙනවා. හැබැයි ඒක සහ මුලින්ම එසේය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වෙනිකට අන්තර්ජාලයට ගියොත් එහෙම මම මේ සුදුරු මූල්‍ය පනත පිළිබඳව ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. Number 6 of 2016 කියන එක අපි පනත මේක තියෙනවා පුතා. මම මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අපි සිංහල භාෂාව එතනට දාමු. ඔව් සුද්‍ර මූල්‍ය සඳහන් කරනකොට සුද්‍ර මූල්‍ය සඳහා නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය කියලා පුතේ අර ඔය අහපු ප්‍රශ්නේදී මේක කියන්නේම මෙන්න මෙහෙම දෙයක්. මම මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වචන ඒ විදිහටම පාවිච්චි කරනවා. නියාමනයේ ලක්ෂණ වූ සුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම් නීති විරෝධී තැන්පතු බාර ගැනීම අධික පොලි අනුපාත හරහා ගණදෙනු කරන සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අය කර ගැනීමේ ක්‍රම වැනි කටයුතු වලට මඟ පාදයි. මීට අමතරව දුර්වල යහපාලනයේ හේතුවෙන් ආයතන ගැන කියන්නේ නැවත ණය අයම අඩුවීම, වියදම් වැඩිවීම හා පාඩු ලැබීම මෙම ආයතන ආපදා තත්ත්වයන් කරා යොමු කරයි. බාරගත් තැන්පතු වල ආරක්ෂාව තහවුරු නොවන බැවින් තැන්පතු බාර ගන්නා ආයතන යම් නියාමනයකට යටත් නොවීම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාවය මත දැඩි තර්ජනයක් ඇති කරයි. ෆයිනෑන්ෂල් සිස්ටම්ස් කියන එක ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලික අභිප්‍රායන් ගැන මේ කියන්නේ. නියාමනයට ලක්නෝ මෙවැනි සුද්‍ර මූල්‍ය ආයතන වල අනිසි ක්‍රියාකාරකම් සුද්‍ර මූල්‍ය පහසුකම් ලාභීන් මත අහිතකර බලපෑම් ඇති කර අඩු ආදායම් ලාභීන් හා දිලිඳු පුද්ගලයන් දරිද්‍රතාවයේ චක්‍රය තුලම රැඳී සිටීමට මඟ පාදමින් එහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපායි. මේ හේතුවෙන් කියලා කියාගෙන යනවා. හතරේ මේ යනෝ පාරිභෝගික විශ්වාසයේ බිඳ වැටීම තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් නීති පනතේ දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායීතාවයේ පවත්වාගෙන යාම කෙරෙහි අහිතකර සිට බලපාන කියලා හඳුන්වා දීලා සුද්‍ර මූල්‍ය පනතේ කියනවා සුද්‍ර මූල්‍ය පනත පෙර නියාමනයට නොවන එක නීති පනවමින් නියාමනය කරන්න උත්සාහ කරනවා කියලා තමයි පනත හඳුන්වලා දෙන්නේ. හරි. පුතා අහපු ප්‍රශ්නෙට එතකොට මෙන්න මෙතන තියෙන සුද්‍ර මූල්‍ය ලියාපදිංචි ආයතන ලේඛනයේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. බෙරෙන්නිනා මයික්‍රෝ ෆයිනෑන්ස් කියලා තියෙනවා. ලක්ජය, දුබ මයික්‍රෝ, සෙජය. දැන් මෙතන බලන්න මේ ලිස්ට් එකේ හතර දෙනා ඉන්නේ. දැන් පුතාලට මම ඔයගොල්ලෝ පුතේ තව මීට වඩා ගොඩක් පැතල ලංකාවේ තියෙනවා. මොකද යම්සි ක්‍රියාවලියක් හදලා තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. එතකොට පුතා අහපු ප්‍රශ්නෙට යම් ප්‍රමාණයක පිළිතුරු ලැබිලා තියෙනවා. ඔයා නිශ්චිත වශයෙන්ම අහපු වෙනත් පාර්ශවවල අභාවිතාවට ලක්වීම එහෙම පිටින්ම සම්පූර්ණයෙන්ම මග හැරෙන්නේ නැහැ කියන එක තමයි මගේ පුද්ගලික මතය. නමුත් අපි යම්කිසි හොඳ පැත්තකට යමින් තියනවා කියන එක විතරක් පැහැදිලි කරන්න පුළුවන්. මම උත්තරයක් දුන්නාද පුතේ වාට? තව පැහැදිලි කරගන්න ඕනද? ඔව් සර්, thank you. right. හොඳයි.
තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම අපේ පාඩමේ ඊළඟ අපි කතා කරමින් කොටසට යනවා. ඒ තමයි සූත්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට බලපාය ඇති අභියෝගයන්. ඒ අභියෝගයන් කොහොම කෙටි කීපයක් තියෙනවා. ඒක ඉක්මනට සඳහන් කරනවා. මොනවද අභියෝගයන්? ප්‍රතිපත්ති රාමුවල අඩුපාඩු සහ සහාය නොලැබීම, ලංකාවේ නීති රෙගුලාසි වල තියෙන අඩුපාඩු, නිශ්චිත ආයතන මගින් නියාමනය නොවීම සහ ප්‍රතිපත්ති වල එකඟතාවයක් නැතිකම. මම මේ ටික එකතු කරන එකක්. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව සහ ආයතන වල අඩුපාඩු නිසා සුදුරු මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝගයක් තියෙනවා. සරල උදාහරණයක්. සුදුරු මූල්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙන අයට සාමාන්‍ය ව්‍යාපාරයකට වඩා කිසි සහායක් ලැබෙන්නේ නැහැ. විශේෂ සහනයක් නැහැ. සුදුරු මූල්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගෙන ඒ අයව කිසියම් සංවර්ධනය කරන්න වර්ධනය කරන්න ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අභියෝගයක්. ඒක ප්‍රශ්නයක්. මම මේක ගැටලුවක් විදිහට වඩා අභියෝගයක් විදිහට කියනවා. චැලෙන්ජ් එක. දෙවෙනි එක ප්‍රමාණවත් යටිතල පහසුකම් නැතිකම. මේ යටිතල පහසුකම් පොතේ අර දුරකථන මාර්ග ජලය ඒවා ගැන හිතන්න එපා. තියෙනවා ලංකාවේ. ලංකාවේ යතින් අන්න අයට වඩා යම් ප්‍රමාණයක ඉදිරියෙන් ඉන්න රටක්. වැදගත් ඒවා තියෙනවා. නීති ආධාරයි. නීති තියබ්බට නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය තුළ අරන් යන්න ඕන කරන ආධාර සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඕන කරන උපදේශන ව්‍යුහයක් නැහැ. අපි දන්නේ නැහැ. අතරම බැංකුවකට එල්ල හොත් එහෙම අපි කියන්න දන්නේ නැහැ. තොරතුරු මම ඔයගොල්ලන්ට මීට කලින් සඳහන් කරලා තියෙනවා. ලංකා ව්‍යාපාරික තොරතුරු මුදටම අඩුයි. හරිම අඩුයි. මට මට මේ ගිය සතියේ අම්මේ උදාහරණය තමයි ඔයගොල්ලෝ දැක්කා ජනාධිපතිතුමා නියෝගයක් නිකුත් කළා ලංකාවේ බඩේරිඟු වගාවේ ලංකාවේ කිසිම බඩේරිඟු අස්වැන්න එතනෝල් නිෂ්පාදනය නැත්නම් මධ්‍යසාර සඳහා එතනෝල් නිෂ්පාදනයට පාවිච්චි කරන්න බෑ කියලා තහනම් නියෝගයක් දුන්නා. ඒකට විවිධ හේතු සඳහන් කරමින් ඒක දුන්නා. නමුත් ඒකෙදි අපිට වැදගත් වුණා හොයාගන්න අපි බැංකුවක් හැටියට ආයතනයක් විදිහට අපි හොයන්න උත්සාහ කළා. ලංකාවේ කවුද බඩේරිඟු භාවිත කරලා එතනෝල් නිෂ්පාදනය කරන්නේ කියලා. ලංකාවේ බඩේරිඟු නිෂ්පාදනය කොපමණද කියන එකවත් හොයාගන්න තොරතුරු තිබුණේ නැහැ. ඒකත් අපි හොයාගත්තේ අර ජාත්‍යන්තර වශයෙන් තොරතුරු සඳහන් වන අන්තර්ජාලයට ගිහිල්ලා එතන හොයාගෙන තමයි අපි යම් ප්‍රමාණයකට තොරතුරු හොයාගත්තේ. නමුත් ලංකාවේ ඇත්තටම කවුද බඩේරිඟු අරගෙන ඒකෙන් එතනෝල් නිෂ්පාදනය කරන්නේ කියලා හොයාගන්න බෑ. ඒ වගේ තොරතුරු ලංකාවේ නැහැ. මම මේක උදාහරණයක් කිව්වේ. ඒ වගේ තොරතුරු විශාල ප්‍රමාණයක් ලංකාවේ හොයාගන්න කිසිම තැනක් නැහැ. ඒක අභියෝගයක්. ඒක තමන්ට වෙළඳපොළ හොයාගන්න බෑ, සැපයුම් කරුවෝ හොයාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. නියාමනයේ අඩුපාඩු අපි ඒක සමගච්ඡා කරා. පහළ මට්ටමේ ආයතනවල ධාරිතාවය හා හැකියාවන් වල ඇති අඩුපාඩු. ඒ කියන්නේ පුංචි ආයතනවල ධාරිතාවය කැපැසිටි එක අඩුයි. ප්‍රාග්ධනය නැතිකම අතිශයම දුප්පත් ජනතාවට යන්න බෑ. ළඟට යන්න විදියක් නැහැ. දැන් අපි ගත්තොත් බැංකුවකට නම් කොහොමත්ම බෑ. පුංචිම රුධිර මූල්‍යයකටවත් අතිශයම දුප්පත් කොටස් වෙත ළඟා වෙන්න බෑ. ඊයට ළඟා වෙන ක්‍රමවේදය මොකක්ද කියන එක ලොකු ගැටලුවක්. ඒක ග්‍රාමීය වශයෙන් උත් නාගරික වශයෙන් උත් හැමතැනම එක. ඒතකොට ඒක අභියෝගයක්. අපිට මේ මිනිස්සු ගාවට යන්න බැරුව අපිට මේක කරන්න ඕන. සමහරවිට එහෙම යන්න උවමනාව තිබ්බට ඒ ආයතන වල ප්‍රාග්ධනය නැහැ හැකියාව. ඒ නිසා පහළ මට්ටමේ ආයතන වල ධාරිතාවය එක ගැටලුවක්. පුංචි ආයතන වලට මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ පුංචි ආයතන වලට නීති සපෝට් එක දෙනවා විතරක් නෙමෙයි. ඒ අයට රාජ්‍ය යන්ත්‍රණය හරහා ප්‍රාදේශීය සභාවෙන් හරි ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක හරි කවුරු හරි මේ අයව මේ අන්තිම පල්ලෙහාටනට ගෙනියන උදව්ව කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක සුදුරු මූල්‍ය ජයග්‍රහණය කරන්න අමාරුයි. ඊළඟ එක සුදුරු මූල්‍ය ආයතන සපේන ආයතන දීර්ඝකාලීන මූල්‍ය පැවැත්ම ගැන අවධානය යොමු නොකර කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වෙනවා. මේක අපි කලින් සාකච්ඡා කළා. ශුද්‍ර මූල්‍ය දෙන ආයතන වැඩ කරන්නේ ලාභ හොයන අදහසින්. අර පුතා කලින් අහපු ප්‍රශ්න කපුතෙක් ඇහුවා ඇයි ණය එක පැත්තකින් දෙන්න කියනවා තව පැත්තකින් දෙන එක ගැන වැරදක් කියනවා. මෙන්න මේක තමයි හේතුව. ලාභ අපේක්ෂාවෙන් ණය බරකට මිනිස්සු තල්ලු කරන එක තමයි බොහෝ ආයතනවල වෙන්නේ. ඒක ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයක් හැටියට වර්ධනය වෙන්න තියෙන අභියෝගයක්. මොකද ඒ සේවා දෙන අය වැඩි හරියට කරන්නේ නැහැ. ඊළඟ එක ග්‍රාමීය හා කෘෂි ආර්ථිකයන් නගා සිටීමට ක්‍රමවත් ආයෝජන වැඩපිළිවෙළවල් නැහැ. ග්‍රාමීය කෘෂි මේගොල්ලෝ වැඩපිළිවෙලක් නැහැ. විශේෂයෙන්ම අපි සමහර නිෂ්පාදන තියෙන ප්‍රදේශ ඉලක්ක කොටගෙන මාර්ග හදලා නැහැ. සමහර ඉලක්කයේ ප්‍රදේශ ඉලක්ක කොටගෙන බල ශක්තිය සපයලා නැහැ. ඒ ඉලක්ක ප්‍රදේශ ඉලක්ක කොටගෙන වෙනත් පොදු සේවාවක් නැහැ. උපදේශන සේවාවක් නැහැ. බදු ගැන කියලා දෙන්න
ගිනුම් කරන ගැන කියලා දෙන්න, ව්‍යාපාර කරනකොට එන ප්‍රශ්න ගැන කියලා දෙන්න, සේවක අනපනත් නීති ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. මේවා බිස්නස් වලට ප්‍රශ්න. ඔයගොල්ලෝ දකින පුවත්පත්වල සේවක අර්ථසාධක අරමුදල් ගෙවා නැති ආයතන මෙච්චරක් තියෙනවා. ඒගොල්ලෝ මේ තරම් විතර සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැර තිබේ කියලා නිවුස් ප්‍රවෘත්ති තියෙනවා. නමුත් කවුරු හරි බලනවාද ඒ ආයතන එසේ නොගෙවීම ගෙවීම පැහැර හැදියාද? ඒ වගේම එහෙම ගෙවීම පිළිබඳව නිශ්චිත දැනුමක් නොමැතිකම නිසා වෙන් ගෙවා ගන්න බැරි වුණාද කියන එක පවා සොයා බලන්න ඕනේ. නිසා මේකත් එක ගැටලුවක්. ඊළඟට සමාජයේ යහපැවැත්ම අරබය කරන ආයෝජන වල ප්‍රමාණවත් සමාජයේ යහපැවැත්ම good governance in the society කියන සමාජයේ යහපැවැත්ම බලාගෙන කරන ආයෝජන අඩුයි. මොනවද? කාන්තාව තවදුරටත් සමාජයේ පහත් තත්ත්වයක ඉන්නේ. ඒක කොහොමත් හදන්න තාම උත්සාහයක් නැහැ. තවදුරටත් එයයි පල්ලෙහෙන් කියලා. සම්පත් වල හිඟ භාවයක් තියෙනවා. බොහෝ තමස්සන සමහර සම්පත් හිඟයි. ඒවා වර්ධනය කරන්න අදහසක් නැහැ. අධ්‍යාපනය දෙන්න ඕන මේ අධ්‍යාපනය හදන්නට. නිශ්චිත ඉලක්කගත අධ්‍යාපනය. ඒවා වෙන්නේ නැහැ. භූගෝලීය දුෂ්කරතා තියෙනවා. ඒවා මගහරවා ගන්න ඕන කරන ඉඩකඩ සපයන්නේ නැහැ. ජනමාර්ගික වශයෙන් දුගී භාවය තියෙනවා. මේ මිනිස්සු සමහර ජන වර්ග දුප්පත්. ඒක නගා සිටින මෙතන හොඳම උදාහරණේ වතුවක් මේ තේවතු ආශ්‍රිත වෙන්න ජනතාව. ජනමාර්ගික වශයෙන්ම දුප්පත්කමේ තල්ලු කරලා තියෙනවා. ඒව එතනින් එළියට ගන්න වැඩ පිළිවෙලක් සිද්ධ වෙන්නේ. එන මේවා මම දකිනවා අංකවලට මේ අභියෝගයන් කියලා පුදුමූල්‍ය ශාස්ත්‍රයට මම එතන ලයිස්තුගත කරන්නේ නැහැ 4 5යි 6ක් මේ පාඩම කොහොමද කර තමයි මේ ටික හැදුවේ. මොකද මේ වචන අතරින් කැලලක් අරගෙන මෙතනින් කැලලක් අරගෙන මේ ඔක්කොම එකතු කරලා කොහොම හරි විභාගයේදී උත්තරයක් දුන්නාම ලකුණක් දෙන්න ඕන විදිහට හදලා තියෙනවා. විභාගයේදී ලකුණක් කියන එක හරි වැදගත්. එක ලකුණ තමයි එකතු වෙන්නේ. එක කරුණක් ලියනකොට ලකුණක් ලැබුණා නම් අන්න එහෙම ලකුණු එකතු කරනවා. කරුණු පහක් කියන්නේ තියෙන කරුණු පහම කොහොම හරි ලියා ගන්න ඕන දැනුම අවශ්‍යයි. කරුණු හතරක් කියන්න ඕන නම් ඒ හතර කියන්න දැනුම අවශ්‍යයි. එතකොට තමයි ලකුණු ටික හම්බ. සමහරවිට අපිට ප්‍රශ්න දිහා දැක්කම අපිට හිතෙනවා අපි ලිව්වා අපි හොඳ උත්තරයක් ලිව්වා කියලා හිතාගෙන ආවට කරුණු නෑ ප්‍රශ්නය තුනේ. අපි සමහරවිට එකම කරුණ වටේ ගිහින් තියෙන එකම කරුණ සමහරවිට පැන ඡේද දෙකක් ලියලා ලකුණයි හම්බෙන්නේ. අපි හිතනවා අපේ දරුවෝ එතකොට හිතනවා මම ගොඩක් ලිව්වා මට ලකුණු හම්බෙලා නැහැ. අන්න එතනින් ඔයගොල්ලන්ව එළියට ගන්න තමයි මම මේ කරුණු වශයෙන් point by point ලියන්නේ. හරියට බලාපොරොත්තු වෙන්නේ point එකේ point. හරිද? මේ ටික සාකච්ඡා කරලා මෙතන මොන හරි තියෙනවද පොතේ මේ අභියෝගයන් ගැන මගේ මම කතා කරපු කරුණු බොහොම සංක්ෂිප්ත බොහොම කරුණු ටිකක් එකතු කරපු එකක් කීවේ. එතන මොන හරි පුතාලට ප්‍රශ්න තියෙනවද? මම හරි සතුටටපත් වෙන මේ පන්තියේ ප්‍රශ්න අහලා පැහැදිලි කරගන්නවා ඒක හොඳයි. සුද්‍රමූලි ශාස්ත්‍රයේ වෙන මොන හරි අභියෝග වල මම ලියපු දේවල් වලට වඩා තිබුණා නෑ මේක නෙමෙයි අභියෝග ඊට වඩා ඒවා තියෙනවා. මේක මේ ප්‍රශ්න උත්තරේ නැහැ කියලා කිව්වොත් එහෙම කියන්න මොන හරි තියෙනවද නැත්නම් මොන හරි අදහසක් තියෙනවද පුතාලට? දැන් වෙලාව 2:40යි. හරි. ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් මට මම පුංචි වෙලාවක් වේගයෙන් ගන්නවා. මේක උත්තරේ වෙනවා මේකේ මේක සලකලා පේන්නේ නැහැ හොඳට මම හිතන්නේ කියවන්න ටිකක් අපහසු ඇති. ඔව් කියවන්න අපහසුයි කියලා මට පේනවා. ඒ නිසා මම මේ ටියුට් එකට වෙලාව තියලා මම මේක ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්නම්. නමුත් මම වෙලාව යොදව ගන්නවා. පුතේ මෙතන අපි මොනවද සාකච්ඡා කරන්න හිටියේ කියන එකට. අද විභාග ප්‍රශ්න වලට මට උත්තරයක් ඕන. ඊට කලින් පුතේ මට ප්‍රශ්න උත්තරයක් ඉල්ල ගන්න ඕනගේ. අපි දැන් මේ ගෙවන්නේ කීවෙනි සතියේද පුතේ? මට මතක් කරන්න පුතේ කවුරු හරි අපි මේ කීවෙනි සතියේද පන්ති කරන මම හිතන්නේ 4 වෙනි සතිය. ඔව් 5 වෙනි සතිය. 4 වෙනි සතිය. මට පුතේ කවුරු කරන්න? අපි පටන් ගත්තේ දෙසැම්බර් මාසේ හරි පුතා. අපි පටන් ගත්තේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා කියලා මගේ මතකය. ඊට 5 වෙනිදා 12 වෙනිදා 19 වෙනිදා කරා 26 අපි 6 වෙනිදා 13 වෙනිදා 20 වෙනිදා කළා.
අපි 27 වෙනිදා පන්ති පැවැත්වුවේ නෑ. ඒතකොට අපි අද ඉන්නේ 3 වෙනිදා ජනවාරි මාසේ. ඒතකොට අපි අද මේ පැවැත්වෙන්නේ කීවෙනි පන්තිය? පුතෙක් කියනවා 5 කියලා. මගේ මතකයේ පුතේ පන්ති 4 වෙන්න ඕන මේ. 4 වෙනි පන්තිය නේද? හරි, කමක් නැහැ. අර්බුදයක් නෙමෙයි මම කියන්නේ. සූත්‍ර මූල්‍ය වෙනුවෙන් අපි පන්ති 4ක් යදවීම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට විභාගයේදී ප්‍රශ්නයක් ලකුණු 20ක්. ඒ නිසා 20ක් හෝ 20ට වැඩි. 20ක් හෝ සමහරවිට 22ක් 24ක් විතර ලකුණු ගන්න පුළුවන් පාඩමක් නම් අපි ඒකට වෙලාව යොදවුවට කමක් නැහැ. කිසිම ගැටලුවක්. මට විභාග ප්‍රශ්න වලට මම තවත් පසුව ගන්නවා. නමුත් අද අපි මෙතන විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කළා. පස්සේ අපි තව වෙලාව ගමු. කොහොමත් මම ඔයගලන්ට දැම්ම කියනවා අපි අන්තිමට අඩුම ගානේ පන්තියක් එක පන්තියක් හෝ විභාග ප්‍රශ්න ප්‍රමාණක්ම ලියන්න පාවිච්චි කරනවා. ඒක වැදගත්. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් මම දැන් මේ විභාගීය ප්‍රශ්න තමයි මම මේ ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ. පේන්නේ නැත්නම් මම තා පොඩ්ඩක් පුංචි විශාල කරන්න. 2014 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ සුදුරු මූල්‍ය නියාමන අධිකාරිය හරි. තග්ගල බලාගෙන මට උත්තරේ කියන්න. ශ්‍රී ලංකාවේ සුදුරු මූල්‍ය අංශයේ නියාමන අධිකාරිය වනුයේ. මට ඉක්මනට උත්තරයක් ඕන පුතේ. ABCD කියලා හිතන්නකෝ අයනු නැතුව ABCD කියලා හිතලා මට ඉක්මනට උත්තරයක් ටයිප් කරන්න. ඉක්මනට උත්තරයක් ටයිප් කරන්න මේ chat box එකේ අපි ඉක්මනට ප්‍රශ්න ටික බලමු. සුදු මූල්‍ය නියාමන ආයතනේ මොකක්ද කියලා ලිව්වත් කමක් නැහැ. ඒ ඇති. මෙතන තියෙන උත්තර වලින් හොයාගත්තත් කමක් නැහැ. ඔයගොල්ලෝ මතකෙන් ලිව්වත් කමක් නැහැ. ඉක්මන් කරන්න. භාග ප්‍රශ්න කරන්න ඕන දරුවෝ. කො chat box එක පාවිච්චි කරන්න. මොකක්ද සුදු මූල්‍ය නියාමන අධිකාරිය ලංකාවේ? උත්තරයක් ආවා. තව උත්තර එනවද පුතේ? එක උත්තරයක් ආවා. තව උත්තරයක් ආවා. උත්තර 3යි. මම කැමති පුතාලා තව උත්තර ලියන අයට මෙතන ඉන්නවා පුතේ තව දරුවෝ දෙන්නෙක් මම හිතන්නේ මගෙන් හැලිලා ගිහිල්ලා වාකී නමුත් කමක් නැහැ. ඔබාණ්ඩ පුතරින් දරුවෝ ටික හොඳයි very good උත්තර එනවා උත්තර හතරද කියලා හිතා බය වෙන්න එපා කියන්න. හරි වැරද්ද පස්සේ බලමු අපි. සමහර පුතාලා D කියනවා සමහර දරුවෝ ගොඩක් A කියනවා. D කියලා කියන්නේ ඉහත කිසිවක් නෙවෙයි කියන එක. සුදු මූල්‍ය නියාමන ආයතන විදියට TNA ශ්‍රී ලංකා මහ බැංකුව කියලා උත්තරයක් වෙන්නේ තියෙනවා. ඒක ඒ උත්තරේ හරි කියලා සමහර දරුවෝ හිතනවා. සුදු මූල්‍ය නියාමනයේට දැනට අධිකාරි බලය පැවරලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි උත්තරේ ඒ කියන එක තමයි මගේ අදහස. නමුත් D කියලා කියමු පුතාලට හේතුවක් තිබුණාද? D කියලා කියන දරුවන්ට හේතුවක් තියෙනවද? කොහොමද D කියලා කියමු පුතෙක් මට හේතුවක් ටයිප් කරන්න නැත්නම් කියන්න පුතේ. ඔව් අපි දරුවෝ දෙන්නේ කියලා තුන D කියලා. මොනවා හේතුවක් තියෙනවද පුතේ? සුදු මූල්‍ය නියාමනයේට දැනට ශ්‍රී ලංකා මහ බැංකුව තමයි අධීක්ෂණ කටයුතු සඳහා පැවරලා තියෙන්නේ. එහෙම නියාමන අධිකාරිය කියන වචනේ සමහරවිට පුතාලා දැක්කද? එහෙම අධිකාරියක් කියලා හිතුවන්නේ ඔතොරිටි එකක් තියනවද නිකන් අර අහවල් අධිකාරිය කියන නමක් තියෙන එකක් නෑ. එහෙම එකක් නෑ ලංකාවේ. නමුත් සුදු මූල්‍ය බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි බලය පැවරලා තියෙන්නේ දැනට. අපි උත්තරේ හරි වැරද්ද ගැන හිතන්න එපා. අපි කාරණාව ඉගෙන ගමු. ඔයගොල්ලන්ගේ උත්තරේ වැරදුණයි කියලා ගන්න කැඩලුවක් නෑ. සෝරි. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. විභාග ප්‍රශ්න උත්තරෙත් එක්කම තියෙන්නේ. හරි. පළවෙනි එකේ තුන්වෙනි එකේ පළවෙනි එක බය නැතුව ඉක්මනට උත්තරයක් දෙන්න බං. ඔය ගැන කතා කරලා තියෙනවා ඇති වෙන්නේ. ශුද්‍ර මූල්‍ය වල මූලික අරමුණු සහ ඉලක්කගත කණ්ඩායම් යනු කවරේද? පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න එක නෙමෙයි. මොනවද මූලික අරමුණු? නිකම් වචන ටික හරි කියන්න මට. සූත්‍ර මූල්‍යකරණයේ සූත්‍ර මූල්‍ය වල කියන වචනේ වැරදි. මම හිතන්නේ සිංහල ඉංග්‍රීසි මේ
පරිවර්තනවල තියෙන ගැටලුවක් මයික්‍රෝ ෆයිනෑන්සිං කියලා මොනවද primary objectives of micro financing කියලා කිව්ව සුත්‍ර මූල්‍ය බල කියලා වෙන්නේ. සුත්‍ර මූල්‍යකරණයේ මූලික කරුණු මට කියන්න පුතේ කො දැන් උත්තර දුන්න හොඳයි දරුවෝ ටික ඔක්කොම මගේ මට උත්තර එවුවා ඉස්සෙල්ලා. ඒ වගේ පුංචි වචන ටික කියන්න මම වැදගත් අරමුණු ටික. සුත්‍ර මූල්‍යකරණයේ අරමුණු. ඉක්මනට කියන්න. කවුරුරි මයික් එක ඔන් කරලා කිව්වත් කවුරු සුද්ධ මූල්‍යකරණය මොනවාද මූලික අරමුණ අපි සාකච්ඡා කරේ. අපි එහෙම එකක් කළා නේද? එහෙම ටියුට් එකක් අපි සාකච්ඡා කළා නේද? අපි එහෙම ටියුට් එකක් සාකච්ඡා කළාද? අපි ඒක නැවත ස්ක්‍රීන් එකට ගමුද බලන්න. ඉතින් Tahu. එතන මීට පස්සේ ටිකක් අපි සාකච්ඡා කළා කියන එක තමයි කොහොමද ප්‍රශ්න උත්තරේ මොනවද ලියුවද? දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ මේ විභාගයේ ප්‍රශ්න වලට තියෙන ආකෘතිය. නැත්නම් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට බය හිතෙන්නේ. දැක්කම බය හිතලා ඊට පස්සේ වෙන්නේ ආයෙකට අත ගහන්න නැතුව යනවා. ඒක කරන්න එපා. මම පෙන්නන්නේ නැහැ අපි කතා කරපු දේවල් ප්‍රශ්න වල තියෙනවද කියන එක. සූත්‍ර මූල්‍යකරණයේ අරමුණු මොන මන් ටියුට් එක අපි කතා කරපු ප්‍රසන්ටේෂන් එක දැම්මා. සංගන්ධන අරමුණු කරා ළඟා වීමට සේවා ලබා දී නැති හෝ අවම ප්‍රමාණවල සපයා ඇති වෙළඳපොළ අවස්ථාවට සේවා සැපයීම අරමුණු වලින් පහත එකක් හෝ කීපයක් තියෙනවා කියලා කිව්වා. ලෝක බැංකුව විසින් මොනවද කියලා තියෙන්නේ කියලා කිව්වා. ශ්‍රී ලංකා මහා බැංකුවේ අර්ථකථනයත් කිව්වා. ශ්‍රී ලංකා මහා බැංකුව අර්ථකථනය ගැන අපි ටිකක් වෙලා සාකච්ඡා හරිද? මතකද පුතේ? අපි අඩු ආදායම් ලබන ජනතා කොටස් වෙත මූල්‍ය සේවා සැපීම very good. හරිද? සමාජයේ බලාත්මක නොවන සමාජයේ පසුගාමී කොටස් වලට මූල්‍ය හැකියාව මත සමාජයේ බලාත්මක භාවය ලබා දීම මම අපෝ YouTube එක දාන්නම් පුතාලට බලන්න. ඒක මිස් කරගන්න එපා පුතේ. මොකද අපි මේ ටික සාකච්ඡා කරලා තියෙනවා. අපි විභාගයට ඕන කරන කරුණු ටික මේක ඇතුළේ ඉතුරු කරලා තියෙනවා. දුප්පත්කම නැති කරන්න ඕන කාන්තාවන් හෝ වරප්‍රසාදන ලත් වෙන ජනතා බලාත්මක කිරීම රැකියාව අවස්ථා ඇති කිරීම පවතින ව්‍යාපාර වර්ධනය හා ඒවායි ක්‍රියාකාරකම් විවිධාංගීකරණය නව ව්‍යාපාර වර්ධනය සඳහා උනන්දු කරවීම අපි කතා කරපු කරුණු අපි මේ මුල් දවස් ටිකේ කතා කරා මම ස්ක්‍රීන් එක ටිකක් ලොකු කරන්න ඉතින් මතකද මේ ටියුට් මෙන්න මෙහෙම විභාග ප්‍රශ්න වලට යන්න ඕන. එතකොට තමයි පේන්නේ ආරයි. අහවල් එක මෙතෙන්ට සම්බන්ධයි. අහවල් එක මෙතෙන්ට සම්බන්ධයි කියලා අපි එහෙම සම්බන්ධතා ටික ගේන්න ඕන ඇතුළට. නැත්තම් ටියුට්ස් අපි කරා ප්‍රසන්ටේෂන් දැක්කා. ආයේ විභාගේ ලඟ වෙලා ඒක බලනකොට අපිට මෙත් එහෙම වෙලා මදි. හොඳයි. එතන මොනවද අපි එතන තව සාකච්ඡා කළේ? සුද්ධ මූල්‍යකරණයේ අරමුණු ගැන මේ ලෝක බැංකුව විසින් කියපු මොනවද කීපයක් කියලා දුන්නා. මොකද එතකොට ඒ අදහස ස්ථාවර වෙන හින්දා. හරිද? තිරසාර පැවැත්ම ගැන සාකච්ඡා කළා. තිරසාර පැවැත්ම ගැන උන්චි නියවිලක් තියෙන එක ලැබෙන්න සලස්සන ඕගොල්ලන්ට. සුද්ධ මූල්‍ය අර්ථකථනය ගැන ශ්‍රී ලංකා මහා බැංකුවේ අර්ථකථනය ගැන කියලා එහි සඳහන් වෙන විශේෂයෙන් සඳහන් වෙන්නේ මොනවද කියලා තියෙනවා. මේ කරුණු මම සමරයිස් කරලා තියෙන්නේ මේවා ආයෙ ගිහින් වෙන තැන් වලින් එකතු කරගන්න බැරි වෙන්න මෙතෙන්ට ගෙනලා එකතු කරලා තියලා තියෙනවා. සුද්ධ මූල්‍ය අර්ථකථනය ගැන අපේක්ෂා කරන්නේ මොකද්ද? ආදායම් ජනිත ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම, අඩු ආදායම් ලබන කොටස් වලට හැකියාව වර්ධනය කිරීම වගේ දේවල් කියලා තියෙනවා.
සුද්‍ර මූල්‍ය අර්ථකථනය යටතේ තවදුරටත් සාකච්ඡා කරලා තියෙනවා මොකක්ද මේ කියලා. විනය සුපරීක්ෂණ ක්‍රියාවලිය ගැන කියලා තියෙනවා. right. දැන් එක පොතෙක් උත්තරයක් කියව අනිත් දරුවෝ උත්තර නොලියෝ කියලා මම තරහ වෙන්නේ නැහැ. මම පෙන්නන්න යනවා පුතා විභාගයේදී ප්‍රශ්න ඉදිරිපත් වෙනවා අපිට ලකුණු ගන්න එහෙම පිටින්ම. අපි ඒව සාකච්ඡා කරලා තියෙනවා. හරිද? සුද්‍ර මූල්‍ය හසුකම් ලබා දීමේදී තිබිතු මූලික අවශ්‍යතා අන්න වැදගත් අලුත් කැලල. අපි ඒක විභාග ප්‍රශ්නේ මොනවද තියෙන්නේ කියලා බලමු. ශ්‍රී ලංකාවේ සුද්‍ර මූල්‍ය කටයුතු වල යෙදී තියෙන ආයතන මොනවද? ඒකේ ආයතනයේ ස්වභාවය සම්බන්ධ කෙටියෙන් පැහැදිලි කරන්න මේ වගේ ප්‍රශ්න නම් දැන් එනවා අඩුයි. දැන් මේ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. සාමාන්‍ය සුද්‍ර මූල්‍ය කටයුතු යෙදී ඇති රටවල් බොහෝ රටවල හඳුනාගත හැකි විශේෂිත වශයෙන් සැලකිය යුතු කවර මොනවද? අන්න උත්තරයක් හොයන්න ඕන එකක්. අපි බලමු ඊළඟ පිටුවට ගිහිල්ලා ඉලක්කගත කණ්ඩායම් දුගී පවුල් සහ පුද්ගලයන් මෙතන කාන්තාවන් කියන එක අතිශයින් වැදගත්. මේක මේ විභාගයේදී මේ සැරේ මාකස් ස්කීම් එකේ තිබුණේ නැහැ. right. දුගී පවුල් සහ දුගී පුද්ගලයන් විතරක් නෙමෙයි විශේෂයෙන්ම කාන්තාවන්. වරප්‍රසාද නොලත් අය. ඒක ලියන්න. අපි ඉගෙන ගත්ත දේ දරිද්‍රතාවයෙන් පෙළලා විතරක් නෙමෙයි අපි ඉගෙන ගත්තේ සමාජමය වශයෙන් සහ වෙනත් කරුණු වශයෙන් සමාජයේ පසුගාමී කොටස් ඒවා ඔක්කොම ලියන්න. එකක්වත් අතාරින්න එපා. ඉලක්කගත කණ්ඩායම් කියලා අපි මතක් කරගත්ත ඔක්කොම මූලික අරමුණු ගැන අපි සාකච්ඡා කළා. මේකේ බොහොම සරලව කියලා තියෙනවා. දුගී බව නිදීම සහ ඉපැයීම් මාර්ගයක් ව්‍යාපාර සලසා දීම. අපි ලියපු ටික ලියන්න. විභාගයේදී මේ සැරේ මේ මාකින් ස්කීම් සරලව තිබුණා. ඒ හින්දා අපිට ගොඩක් ලියන්න ඕනේ නැහැ කියලා අදහසක් ගන්න එපා. අපි ඉගෙන ගත්ත කරුණු 4ක් හෝ 5ක් තියෙනවා. ඒ ටික ලියන්න. රැකියා අවස්ථා, ව්‍යාපාර ඇති කිරීම, විවිධාංගීකරණය, දුප්පත් කාන්තාවන් හා වෙනත් අය බලාත්මක කිරීම, දුගී බව නැති කිරීම මේ ටික ලියන්න. එතකොට අකුණක් නොලැබී යන තිමිනකට නේද? ඊළඟට ව්‍යාපාරවල මොනවද තිබියුතු විශේෂිත හැකියාවන් ව්‍යාපාරික හැකියාවන් දුගී පුද්ගලයන් හඳුනා ගැනීම කුඩා කණ්ඩායම් සැකසීම මූලික දැනුම ලබා දීම කණ්ඩායම් මේ කියන්නේ මොනවද? සුද්‍ර මූල්‍ය ආයතනයක කල යුත්තේ මොනවද? මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද පුතේ? සුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දීමේ තිබියුතු මූලික අවශ්‍යතා මොනවද? මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට මම හිතන්නේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක සිංහල පරිවර්තනයේ තියෙන ගැටලුව මේ කෙසේ වෙතත් උත්තරෙන් අහන්නේ සුද්‍ර මූල්‍ය ආයතනයක් කළ යුත්තේ මොනවද? ඒ ටික තමයි අහන්නේ. ඒ කළ යුතු කරුණු ටික ලයිස්තුගත කරන්න පුළුවන් නම් ප්‍රශ්න උත්තරේ ලියන්න. මේ වගේ ප්‍රශ්න දැන් එනවා අඩුයි. නමුත් අපි ඒවා හැම ප්‍රශ්නයක්ම දකිමු. ලංකාවේ සුද්‍ර මූල්‍ය ආයතන ගැන විශේෂ දේවල් කියන්න තියෙනවා. ඒ තමයි සමුද්‍ර දිවිනැගීම බැංකුව, බලපත්‍රලාභී බැංකුවල විශේෂ ණය යෝජනා ක්‍රම, ග්‍රාමීය සංවර්ධන බැංකුව මේ වගේ ප්‍රශ්න දැන් එන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ. ලංකාවේ සුද්‍ර මූල්‍යකරණය නිරත වෙච්ච කිව්වොත් මොනවද? ඉස්ලාම රාජ්‍ය ආයතන ටික පටන් ගන්න. ලංකාවේ තියෙනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, වාණිජ්‍ය බැංකුව, සංවර්ධන බැංකුව, මූල්‍ය ආයතන. ඒ ටික ලියන්න. ව්‍යාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන වෙනම ලියන්න. ව්‍යාපදිංචි නොවුණු ශුද්‍ර මූල්‍ය ආයතන වෙනම ලියන්න. ව්‍යාපදිංචි කරන ලද රාජ්‍ය නොවන සංවිධාන ලියන්න. ඊට පස්සේ සුද්‍ර මූල්‍ය ලෙස ඍජු නොවන පහසුකම් සපයන රක්ෂණ සමාගම්, සංනිවේදන සමාගම්, ඊට පස්සේ සම්පකාර සමිති මේ ඔක්කොම ටික ලියන්න. එතන ඔයාලට ඔළුවට එනවා නම් 8ක් විතර 7ක් 8ක් ඒ ටික ලියලා තියන්න. එතකොට කොහෙත්ම ලකුණු නොදී ඉන්න බැරි. මොකද ඔයාලා ලියන අතරේ ඒ වගේ ලයිස්තුවේ අනිවාර්යයෙන්ම මේ ටික එකක් තියෙනවා. එතකොට විභාගයේදී ඔයාලට ලබා දී යුතු ලකුණු 3 නම් ඒ ලකුණු 3 ලැබෙනවා. ලකුණු 4 නම් ඒ ලකුණු 4 දෙන්න වෙනවා. නිසා පහළට ලියන්න මේ විභාගීය ප්‍රශ්න මේ ස්කීම් එක ගැන කලබල වෙන්න එපා. මෙතන ඊළඟ ප්‍රශ්නයක් අහනවා විශේෂයෙන් සැලකිලි විශේෂයෙන් සැලකිලි යුතු දේවල් අපි සාකච්ඡා කරා මොනවද? සදාචාරාත්මක නොවන භාවිතාව. අපි මේ ටික ටියුට් එකක් අරගෙන සාකච්ඡා කරා. පොලි අනුපාත ගැන කිව්වා. ණය කර ගැනීම ගැන කිව්වා. තරඟකාරීත්වය ගැන කිව්වා. නීති රෙගුලාසි නැතිකම ගැන කිව්වා. මේ ටික අපි ටියුට් එක කර්ම වශයෙන් සාකච්ඡා කරලා විභාගයේදී ප්‍රශ්නේ කොටස් දෙකක් හෝ තුනක් අපි ඉගෙන ගත්ත දේ ලියන්න පුළුවන්. එක කොටස ඒ තියෙන කරුණු ටික පාවිච්චි කරලා තරමක් පුතාලට හිතන්න අවස්ථාවක්. පුංචි දෙයක් ඔයගොල්ලන්ගේ අතින් එකතු වෙන්න ඕන. එහෙමයි විභාගයේදී. මොකද ඒ දැනුම තව පොඩ්ඩක් එක පියවරක් ඉස්සරහට ඒ පුංචි කෑල්ල විතරයි ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් මහන්සි වෙලා කරන්න වෙන්නේ. ඉතින් මම මේ පෙන්නන්න යන්නේ විභාගයේදී ලකුණු ගන්න තියෙන පහසුව සහ ලකුණු ගැනීමේදී ඔයගොල්ලන්ට සපයලා තියෙන අවස්ථාව ගැනයි මම මේ සඳහන් කරන්නේ. හරි පුතේ? මේක පළවෙනි කොටස නම් උපරිම පොලි අනුපාතය ගැන
අලුත්ම පොලි අනුපාතය කවුරු පුතෙක් මට සඳහන් කරලා ලංකාවේ ශුද්ධ මූල්‍ය වල උපරිම පොලි අනුපාතය කීයද කියලා? ලංකාවේ ශුද්ධ මූල්‍ය වලට දෙන උපරිම පොලි අනුපාතය කීයද කියලා කියන්න පුතේ කවුරු හරි? කවුරු කියන්නේ? කො පුතේ උත්තරයක් කියන්න. 35යි කියලා මම අන්තර්ජාලයෙන් හොයාගත්ත ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා 35කට වඩා පොලියක් අය කරන්න බැහැයි කියලා. මේ තියෙන්නේ 2018 දෙසැම්බර් මාසේ 3 වෙනිදා නිකුත් කරපු ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල විධානය LSC shall not charge a rate of excise tax in 35% tum inclusive of all other charges on microfinance. පරිම පොලි අනුපාතය 35යි කියලා සඳහන් කරලා තියෙනවා. right. මම මේ ප්‍රශ්න පෙන්නන්නේ ටික ටික ප්‍රශ්න පෙන්නගෙන යන්නේ. මම මේ කියනවා තේරෙනවද? මොකද මම සමහරවිට නිතර චෙක් කරනවා මොකද සද්දයක් බද්දයක් නැතිකොට පොඩ්ඩක් අහන්න ඕන. ඇහෙනවද පුතේ මම හරියට ඇහිලා මේ කියන දේත් එක්ක අවධානයෙන් ඉන්නේ? කොහමද උත්තරයක් කොහොමද? මම මේ පෙන්නන ප්‍රශ්න දක් පේනවද? මම උත්තරේ හොයන්න කොයිතැනද යන්නේ කියලා ඔයගොල්ලන්ට දකින්නවා. සමහරවිට ප්‍රශ්නේ කොහෙන්ද මම උත්තරේ හොයාගත්තේ කියලා. කො මොන දරුවෝනි රයිට්. හොඳයි යන්නේ මේක පුතෙක් හරි කවුරුන් කියන්න ඕන මට. රයිට් අපි ඊළඟට කියනවා රට තුළ සියලු අංශවල සුළු හා මධ්‍ය පරිමාණ සඳහා උපකාර රජය හා නියෝජිත ආයතන අනුග්‍රහක යෝජනාව පහත සඳහන් යෝජනා ක්‍රමයන්හි ස්වභාවය. මේක පුතේ මේ ප්‍රශ්නය ඉදිරිපත් වුණාට 2015 මාර්තු මේ දුප්පත්කම තොරන් කිරීමේ ශුද්ධ මූල්‍ය යෝජනා ක්‍රමය කියලා කියන්නේ poverty alleviation PAMP microfinance project කියලා එකක් ආවා PAMP කියලා. ඒක දැන් ලංකාවේ නැහැ. එහෙම නෑ යෝජනා ක්‍රමයක් ඒ කාලේ තිබුණා. ඉතින් ඒක දැන් මේ PAMP ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මම ස්ක්‍රීන් එක ලොකු කරලා පෙන්නනවා මේ මෙතන මම හයිලයිට් කරේ ඒක. මේ යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන කලබල වෙන්න එපා. මේ ප්‍රශ්නේ සැරේ ඉදිරිපත් උනේ ඒ අදාළ යෝජනා ක්‍රමයක් ඒ අවුරුද්දේ තිබිච්ච නිසා. නමුත් දැන් මේ යෝජනා ක්‍රමය එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මේ ප්‍රශ්නෙට ඉදිරිපත් කරපු විභාගීය ප්‍රශ්න විසඳුම් කරන්න ඕන හින්දායි ගත්තේ. 2016 මාර්තු ශුද්ධ මූල්‍ය යනු කියලා පැහැදිලි කිරීමක් කළා. ශුද්ධ මූල්‍ය ක්‍රමයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයන් මොනවද කියලා අහනවා. රාජ්‍ය නොවන සංවිධාන ශුද්ධ මූල්‍ය ශාස්ත්‍රයේ ක්‍රියාකාරීයි කියලා අහනවා. වැදගත් ශුද්ධ මූල්‍ය සැපයුම්කරුවෙකු ලෙස සමුද්‍රයේ දිවිනයක බැංකුවට ඉදිරියට පැමිණෙක හැක්කේ කෙසේද කියලා අහලා තිනා ඒ කාලවලට සාපේක්ෂව නියාමනයට සාමාන්‍යයෙන් යටත් යුතු ප්‍රධාන අංගයන් මොනවද කියලා අහලා තියෙනවා. මෙන්න මේ මම මේ විභාග ප්‍රශ්නේ පෙන්නන්නේ අපි ඉගෙන ගත්ත කරුණු බලන්න සුත්‍ර මූල්‍ය ප්‍රශ්නේ අහන්නේ අත්‍යවශ්‍ය අංගයන් මොනවද? සුරකුම් රහිතව කුඩා ප්‍රමාණයේ ණය අනුමත කිරීම හෝ අඩු හෝ රුපියල් ආදායම් පට්ටම් වල පිරිස හඳුනාගෙන ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතා කාන්තාවන් ආදීන් කණ්ඩායම් වශයෙන් සිය ආදායම් ජනනය කරන ණය ක්‍රමයන් ලබා දීම ණය දීම ණයකරුවන් මෙහෙයවීම උන්ගේ මුදල් ප්‍රවාහ කළමනාකරණය ඉක්මනින් නිතර ආය කරන අන්දමට අවදානම පිරිවැය කරන ඉහළ පොලි අනුපාත යටතේ ණය සම්පාදනය මේ විභාගයේ උත්තරේ. හැබැයි අපේ කර්ම ඉගෙන ගත්තේ ඊට වඩා හොඳයි. ඔයගොල්ලන්ට මම සුත්‍ර මූල්‍ය වල කරන දේවල් ටික වෙනම කියලා තියෙනවා. සුත්‍ර මූල්‍ය කරන්නේ මේ දේවල් කියලා ලයිස්තුවක් කියලා තියෙනවා. ඒවා කරන්න ග්‍රාමීණ ක්‍රමය වලට දාගන්න අපි වෙන කතා කරපු කරුණු ටික දාගන්න ඒවා උඩ මෙහෙම ලියාගෙන යනවා. හරිද? මම තව මේකේ පහළට තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. රයිට් අපි කොහොමද මේක කරන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. වෙලාව අපේ සාමාන්‍ය වෙලාව 3 ඇවිල්ලා තියෙන හින්දා. සුත්‍ර මූල්‍ය පාඩමේ මම තවදුරටත් මෙතනින් අපි ඊළඟ පාඩමට යා යුතු තියෙනවා. අපි මේ සුත්‍ර මූල්‍ය පාඩමේ වැදගත් කරුණු ටික කතා කළා. මම විභාග ප්‍රශ්න පෙන්නුවා. ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කළා.
අපි ඉස්සරහට ඉදිරියේදී අපිට දැන් කාලය ලැබෙයි ඉස්සරහට මේ පාඩමේ ප්‍රශ්න ටික ඔක්කොටම ගිහින් නැවත පොඩ්ඩක් කියවලා බලමින් ප්‍රශ්න වලට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා බලලා මේ පාඩමෙන් එන්න පුළුවන් જાතිය ප්‍රශ්න මොනවද? මෙන්න මේ කරුණාත්මක ප්‍රශ්න එන්න පුළුවන් කියලා එකක් ලයිස්තුවක් මම ඔයගොල්ලන්ට දෙනවා. මෙන්න මේ විදිහට ප්‍රශ්න එන්න පුළුවන්. එන්න පාඩම කියවගෙන යනකොට ඔයා බලනවා සර් මෙහෙම කතාවක් කිව්වා. ඒක මට පුළුවන්. රයිට්. ආයෙ පාඩම කියලා බලමු. රයිට්. මේක දෙවෙනි කාරණාව මට හම්බුණා. ඒක මට ලියා ගන්න පුළුවන්. ආදි වශයෙන් අපි හිතමු කරුණු 10ක ලිස්ට් එකක් ඇතුළත නම් ඒ ලිස්ට් එකේ කරුණු 10ටම මට මුණ දෙන්න පුළුවන් කියන තහවුරුවට පස්සේ මට විභාගෙට මුණ දෙන්න පුළුවන් කියන හැකියාව ආවා කියලා හිතට හයියක් එනවා. අන්න එහෙම දෙයක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හොඳයිද? එමගේ ක්‍රමය හොඳයිද? විභාගේ ප්‍රශ්න ටික අනුව මේ පාඩමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න වල මෙන්න මේ කරුණු තමයි චෙක් කරන්නේ. මට මේ කරුණු ටික මේ පාඩමේ අහුණා. ඒ ටික බැලුවාද? ඒ ටික දැන් පුළුවන්ද? එහෙමනම් මට විභාගෙට බය නැතුව මේ පාඩමේ ගිහලා මේ ප්‍රශ්නය આવොත් මයික්‍රෝ ෆයිනෑන්සින් ප්‍රශ්නම මූල දෙනවා. එහෙම ගාවත් හොඳද? මට කියන්න. විනාඩි දෙකක් තමයි වැඩිපුරත් මම ගත්තා. එහෙම හොඳද? මට උත්තරයක් කියන්න ඕන පුතේ. එහෙම කිව්වොත් හොඳද? මොකද ඕගොල්ලෝ මේකේ පැත්තෙන් තමයි මම ඉඳගෙන බැලුවේ. මම බලන්නේ ඕගොල්ලන්ට කොහොමද මේකට සෙට් වෙන්න උදව් කරන්න කියලා. රයිට්. අපි එහෙම ලයිස්තුවක් හදලා අපිට ඒක කරන්න පුළුවන්ද කියලා බලමු. අපි එක දවසක් අරගෙන අපි එහෙම අහලා බලමු. මේක ඇල්ල මතකද? මේක කිව්වද කියෙව්වද පාඩම් කරාද කිය චෙක් කරලා ඉවර කරමු. රයිට්. එහෙනම් අපි ඔන්න 2021 ගේ පළවෙනි පාඩම කරා. පළවෙනි පාඩමට ගිහිල්ලා අපිට කාලය අනුව අපි සම්ප්‍රතරමත් දුරට රැස් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි විභාග ප්‍රශ්න ටික ආයි බලනවා. පාඩම් කරන්න ඕන විදිය කියලා දෙනවා. අපි එන විභාගයට සූදානම් කරමු. පුනරීක්ෂණ පන්ති ගැන කියන්න. හරි. අපි නැවත ලබන ඉරිදා තමයි හම්බ වෙන්නේ. එතකන් මේ සතියේත් අපි සාමාන්‍ය පුරුදු පරිදිම පරිස්සමට හොඳට ඉඳලා අපි ලබන සතියේ නැවත හම්බ වෙමු. විභාගයේ මේ සාකච්ඡාවට ඉදිරියට ඊළඟට තියෙන පාඩම ගැන. එහෙමනම් අද පාඩම මම මෙතනින් අවසන් කරනවා. අද කරපු ටියුට්ස් තව තියෙනවා. ඊට අමතරව තව වැඩිපුර නොලෙජ් එක දෙන්න තියෙනවා මගේ ළඟ. ඒවා මම ලැබෙන්න සලස්වනවා. හරි. එහෙම මගෙන් අතපසුවීමක් වෙනවා නම් පුතා මතක තියාගන්න අහන්න ඕන. අහවල් එක මට අපිට දුන්නේ නැහැ. අහවල් මොන හරි තියෙනවද ඒ සම්බන්ධයෙන් තව නොලෙජ් එක දෙන්න කියන එක මට දැනුම් දෙන්න ඕන. එහෙනම් 2021 අවුරුද්දේ පළවෙනි පාඩම එහෙනම් මොන අවසන් කරා. අපි ලබන සතියේ නැවත හම්බ වෙමු සුපුරුදු පරිදි අවස 1ට. එහෙනම් අදට පන්තිය මම මෙතන නවත්තනවා. ඔබ සෑම දිනකටම ස්තුතියි.